සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට V4 ස්වේච්ඡා බලමුළුව මේ කොරෝනා එහෙම නැත්නම් COVID-19 වසංගතයේ එන්න කලින් ක්‍රියාත්මක වුණේ කොහොමද කියලා මුළු රටම දන්නවා. අපි බලමුළුවක් විදිහට එකවන්ව එකට එකතු වෙලා රටේ බොහෝ පිරිසක් එකට වැඩ ගණනාවක් කළා. ඉතින් මේ වැඩත් එක්ක අපිට දැන් ආපහු එකට එකතු වෙන්න බැරි තත්වයක් ඇවිල්ලා තියෙන්නේ. කොහොම වුණත් අපි V4 අපේ ස්වේච්ඡා බලසේනාව වෙනස් මාවතකට අවතීර්ණ කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි මේ COVID-19 වසංගත තත්ත්වය එහෙම නැත්නම් කොරෝනා වසංගත තත්ත්වයක් එක්ක තව ටික කාලයක් යනකම් අපිට කරපු සාමාන්‍ය දේවල් එහෙම නැත්නම් අපිට අපේ ජන ජීවිතයේ සාමාන්‍ය තත්ත්වයට එන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් විය යුත්තේ අපි යම්කිසි විදිහකට අපි ජීවත් වන විදිහ ජීවන රටාව අපේ සමාජ පැවැත්මන් එහෙම නැත්නම් අපේ ක්‍රියාකාරකම් මේ COVID-19 වසංගතයට කොරෝනා වසංගතයට ගැළපෙන විදිහට උචිත විදිහට හැඩගස්වා ගන්න එක. ඒ නිසා V4 ස්වේච්ඡා බලමුළුව ස්වේච්ඡා වැඩපිළිවෙල මැරුණේ නැහැ, නතර වුණේ නැහැ. ඒක දිගටම යනවා. අපි COVID වසංගතයත් එක්ක ඒකේ ගමන් මාර්ගය ඒකේ හැඩය වෙනස් කළා. හැඩේ වෙනස් කළේ අපි එකට එකතු වෙලා ක්‍රියාකාරකම් කරනව වෙනුවට ඔන්ලයින් තාක්ෂණය පාවිච්චි කරලා අපි අපේ බල මුළුවත් එක්ක එකතු වෙලා ඉන්න පිරිස් දැනුමෙන් සන්නද්ධ කරන්න, විවිධ මාවතවලට අවතීර්ණ කරවන්න, අලුතෙන් හිතන්න පුරුදු කරන්න අපි මේ V4 ස්වේච්ඡා බල මුළුව යොදාගත්තා. ඉතින් ඒකේ 4 වෙනි පියවර තමයි අද දිගහැරෙන්නේ. අපි ඌව වෙල්ලස්ස උපකුලපති මහාචාර්ය ජයන්තලා රත්නසේකර මහතාත් එක්ක මේ වගේ ඔන්ලයින් වෙබ් සෙමිනාර් එකක් කළා. ඒ වගේම පෙරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බිද්දිසානායක මහතාත් එක්ක ඒ වගේම ශ්‍රී ලංකා නව නිපියුම් කොමිසමේ කොමසාරිස් ජෙනරාල් ඒ වගේම නව නිපියුම් කරුවෙකු ලෙස ප්‍රසිද්ධියක් උසුලන මහාචාර්ය රාංගික හල්වතුර මහතාත් එක්කත් අපි වෙබ් සෙමිනාර් 3ක් කරලා අවසන්. අද මේ යන්නේ 4 වැන්නටත් දායකත්වයේ ලබා දෙන්නේ ශ්‍රී ලංකා නව නිපියුම් කොමිසමේ කොමසාරිස් ජෙනරාල් නව නිපියුම් කරුවෙක් වන මහාචාර්ය රාංගික හල්වතුර මහතා. ඔහු මේ වැඩේට සම්බන්ධ වන්න විශේෂ හේතුවක් තියෙනවා. ඒ මොකද ඒ ඇයි සහ ඔහුගෙන් ලැබෙන දායකත්වය මොකක්ද කියන එක පිළිබඳව මම පැහැදිලි කිරීමක් කරන්න. ඒ පැහැදිලි කිරීමට මම හිතන්නේ පූර්විකාව ලබා දෙයි. එහෙම නැත්නම් ඒ පැහැදිලි කිරීම තවත් අර්ථවත් කරයි අපේ සීමාසෙත කැපිටල් මහරජා සංවිධානයේ සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියල් මහතා. ඔහු V4 ස්වේච්ඡා බලමුළුවට නායකත්වයේ ලබා දෙනවා ඉහළ සිට. ඉතින් ඔහු තමයි මේ V4 බලමුළුව එහෙම නැත්නම් අපි කොරෝනා වසංගතයත් එක්ක වෙනස් වෙලා වෙනස් මාවතකට යන්න ඕනී කියන අදහස ඔළුවට අරගෙන ඒ අදහස ක්‍රියාත්මක කරන්න තමන්ගේ නිවුස් ෆස්ට් කණ්ඩායම මෙහෙවන ප්‍රමුඛතම පුද්ගලයා. ඔහු දැන් හඬ අවදි කරයි. ෂෙවාන් අපේ සියලු දෙනාටම විශේෂයෙන්ම අපි හිතුවා අභියෝග තරණය ගැන කතා කරනකොට අභියෝගයකට මුහුණ දෙන පළමු අවස්ථාවේදී අපි හැමෝම බලන්නේ ඒ අභියෝගය කුමක්ද කියලා. අභියෝගයට මුහුණ දෙන්න කොහොමද කියලා. ඒ පළවෙනි අවස්ථාවේදීම ඒ අභියෝගයට ප්‍රතිචාර දක්වන්න ටිකක් අමාරුයි. මේ කොරෝනා වසංගතයත් එහෙම දෙයක්. දැන් මාස ගානකට අපි මේ වසංගතයත් සමග පොර බැදලා තියෙනවා. පළවෙනි අවස්ථාවේම අපි කාටවත් මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තිබුණා. V4 එකටත් ඒ ප්‍රශ්නේ තිබුණා. අපි බැලුවා දැන් මේ හැමතිස්සෙම එළියට ගිහිල්ලා එක එක ක්‍රියාකාරකම් කරන ඇක්ටිවිටීස් කරන ව්‍යාපෘතියක් කොහොමද මෙවැනි වාතාවරණයක ඉදිරියට යන්නේ කියලා. ඒ වුණාට මාස කිහිපයකට පස්සේ අපි තීරණයක් ගත්තා මේ අභියෝගයට අපි මුහුණ දෙන්න ඕනේ කියලා. ඒ විතරක් නෙමෙයි මුහුණ දෙනවා විතරක් නෙමෙයි අපි V4 ව්‍යාපෘතිය වෙනීටත් තියෙනවටත් වඩා ඉදිරියට අරන් යන්න ඕනේ කියලා. අපේ හැකියාවන් ප්‍රගුණ කරගන්න ඕනේ කියලා. අපේ V4 කණ්ඩායම
ඉදිරියට යන්න අපි මඟ පෙන්වීමක් කරන්න ඕනේ කියලා. ඉතින් ඒ අනුව තමයි මේ අභියෝග තරණ සීරීස් එක අපි පටන් ගත්තේ. අපි එහෙමම ස්තුතිවන්ත වෙන්න ඕන අපට සහායකයෝ දෙන්න සියලු දෙනාටම. විශේෂයෙන්ම න්‍යායවිපුම් සහ නව්‍යකරණය පිළිබඳව කතා කරනකොට අපි තරයෙන් විශ්වාස කරන දෙයක් තමයි අපේ රට data science, artificial intelligence සහ robotics යන ක්ෂේත්‍ර වලින් ඉදිරියට යන්න පුළුවන් රටක් කියලා. ඉතින් විශේෂයෙන්ම අනාගතය පිළිබඳව පැහැදිලි අදහසක් තිබිය යුතුමයි. එහෙම අදහසක් නැත්නම් අපිට යන්න කිසිම ඩිරෙක්ෂන් එකක් නැත්නම් යන මාර්ගයක් අපිට හිතා ගන්න බැරි වෙනවා. ඉතින් මේ ආශ්‍රිතව අපිට උදව් කරන්න අපේ මහාචාර්ය රංගික හල්වතුර මහතා ඉතාමත්ම සමීපයෙන් වැඩ කරලා තියෙනවා අපිත් එක්ක. ඔහුට අපි ස්තුතිවන්ත වෙන්න ඕන මේ අවස්ථාවෙත් අප සමග සහභාගී වීම පිළිබඳව. ඒ වගේම මහාචාර්ය සුජීව අමරසේකර මහතා පුරුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමා බොහොමත්ම ස්තුතියි ඔබතුමාත් මේ අප සමග මේ අවස්ථාවේදී සහ මිට කලින් අපත් සමග එක්වීම පිළිබඳව. ඉතින් විශේෂයෙන්ම අපි මේ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ උත්සාහය වන්නේ මඟ පෙන්වීමක් පමණයි. අපි මේ සාකච්ඡාව ඉදිරියට තරන් යනවා. ඉදිරි මාස කිහිපය තුළම අපේ බලාපොරොත්තුවක් තියෙනවා මෙවැනිම කතිකා ඉදිරියටත් කරගෙන යන්න. ඉතින් අවසාන වශයෙන් මම විශ්වාස කරනවා මේ කතිකාවත් අපේ සිසුවන්ට බෙහෙවින්ම ප්‍රයෝජනවත් වෙයි කියලා. බොහොම ස්තුතියි. ස්තුතියි ශවන්. අපි කෙලින්ම වැඩේට පහිමු. මම හිතන්නේ හොඳ පැහැදිලි කිරීමක් කළා. ඇයි අපි මේ වැඩේට අවතීර්ණ වෙන්නේ කියලා. විශේෂයෙන් දැන් තියෙන තත්ත්වෙත් එක්ක මම කලිනුත් සඳහන් කළා මේ තියෙන තත්ත්වෙට හැඩගැහෙන්න වෙනවා අපිට. ඒක අවිවාදිතයි. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා කියන්නේ මේ තියෙන තත්ත්වය තව ටික කාලයක් මේ විදිහටම තියෙයි. ඒ නිසා මේ වසංගතය අපිට මට්ටු කරන්න විදිහක් නැහැ. මේක අපිට සම්පූර්ණයෙන් මරලා දාන්න විදිහක් නැහැ. අපි මේ වසංගතයත් එක්ක ජීවත් වෙන්න හුරු වෙන්න වෙනවා. එහෙමනම් අපිට මේ වසංගතයත් එක්ක ජීවත් වෙන්න වෙනවා නම් කල්පනා කරලා බලන්න මේ වසංගතයේ තියෙන අවස්ථාවේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා. ව්‍යාපාරවලට අත් වෙලා තියෙන තත්ත්වය මොකක්ද? ඒ වගේම නිෂ්පාදන ශේෂ්ත්‍රයට අත් වෙලා තියෙන තත්ත්වය මොකක්ද කියලා ඔබ කල්පනා කරලා බලන්න. එහෙමනම් අපි මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕනේ. රටක් විදිහට, පුද්ගලයෙක් විදිහට අපි මේ තත්ත්වයෙන් ගොඩ එන්න ඕනේ. පුද්ගලයෙක් විදිහට අපි කල්පනා කරොත් අපි හිර වෙලා ඉන්නේ, අපිට කරන්න දෙයක් නැහැ. අපේ ආදායම් ඇහිරලා, අපේ සාක්කු හිස් වෙලා මෙහෙම කල්පනා කර කර හිටියොත් අපිට මේ තත්ත්වයෙන් ගොඩ එන්න බෑ. මේකේ වෙනස් මාවතක් ගන්න බෑ. එහෙමනම් අපි අලුත් තැනකට යන්න ඕනේ. අන්න ඒ නිසා ඒ අලුත් තැනකට යන්නේ කොහොමද? ඒ අලුත් මාවත අපි එලි පෙහෙලි කරගන්නේ කොහොමද? ඒ ගැන කතා කරන්න තමයි අපි මහාචාර්ය රංගික හල්වතුර මහතා මේ සෙමින එකත් එක්ක එකතු කරගන්නේ. ශ්‍රී ලංකා නව නිපැයුම් කොමිසමේ කොමසාරිස් ජෙනරාල්. විශේෂයෙන් ඊටත් වඩා ඔහු සුවිශේෂී පුද්ගලයෙක් බවට පත්වන්නේ ඔහු නව නිපැයුම් කරුවෙක්. අලුත් දේවල් හොයාගෙන යන කෙනෙක්. ඒ නිසා ඔහු දන්නවා අලුත් දේවල් හොයාගෙන යන්නේ කොහොමද? අලුත් මාවත් එලි පිහිටි කරගන්නේ කොහොමද? ඒ අලුත් දේවල් කොයිතරම් අපේ ජීවිතය වෙනස් කරන්න, රටක් වෙනස් කරන්න, සමාජ පැවැත්මක් වෙනස් කරන්න හේතු වෙනවද කියන එක ඔහු දන්නවා. ඔහු සූදානම් හඬ අවදි කරන්න. ආයුබෝවන් මහාචාර්යතුමනි. වසන්ත ආයුබෝවන්. නැවත දෙවැනි වතාවටත් අපි V4 එක එකතු වුණා නව්‍යකරණය සහ නවෝත්පාදනය ගැන කතා කරන්න. ඒ වගේම ඉතාමත් හොඳ ආරම්භයක් ලබා දුන්නා ශවන්. මම හිතන්නේ ඒකත් අපි අවධාරණය කරන්න ඕනේ. දැන් තියෙන පවතින වාතාවරණය ගැන යම් කිසි විදිහක පැහැදිලි කිරීමක් කරා. නමුත් අද දවසේ වැඩසටහන මම හිතන්නේ හැම දෙයක්ම සුභවාදීව දකින්නේ කොහොමද, නැත්නම් මේකත් එක්ක කොහොමද ඉදිරියට යන්නේ කියන කාරණාව ගැන කතා කරන්න තමයි අපි අද වැඩසටහන මූලිකවම මේ අපි ප්ලෑන් කරගත්තේ කියන්න ඕනේ වසන්ත. ඉතින් අපි බලමු ඇත්තටම කොහොමද මේ කතාව කරගෙන යා යුත්තේ කියන එක. මම හිතන්නේ අපි ගිය මගේ ඉස්සෙල්ලා අපි කරපු කතා බහේදී අපි කතා කරා මොකද නව නිර්මාණයක් කියන්නේ, කොහොමද මේ නව නිර්මාණත් එක්ක කොහොමද වාණිජ්‍යකරණය දක්වා ගමන් කරන්නේ, ඒකේ තියෙන වැදගත්කම කොහොමද නව නිර්මාණ කරුවෙක්ගේ මූලික ලැබෙන වස්තු බීජේ ඉඳලා ඒක වාණිජ්‍යකරණ මට්ටමට නිකන් කොහොමද ගමන් කළ යුත්තේ සහ ඒකට ලැබෙන ආධාර අනුබලයන් මොනවද කියන එක තමයි අපි කතා කරේ. ප්‍රශාන් ඇත්තටම යම් කිසි විදියක බලාපොරොත්තුවක් තිබ්බ වසන්ත. මම හිතන්නේ ඒක අපි අවධානය කරන්න ඕනේ. මේ බලාපොරොත්තු කියන එක මම හිතන්නේ නව නිර්මාණකරුවෙක් විතරක් නෙමෙයි මිලියන 20ක් විතර ඉන්න ලංකාවේ ඉන්න ජනතාවට මේ වෙලාවෙත් නැති වෙලා තියෙන එකම දේ තමයි බලාපොරොත්තු. අනිත් ඔක්කොම තියෙනවා. අපි හිතනවා නම් කණ්ඩ බොන්න නැහැ කියලා නෑ. බලාපොරොත්තුවක් තියෙනවා නම් හොඳ අදිෂ්ඨානයක් තියෙනවා නම්
හොඳ විෂන් එකක් තියෙනවා නම් මම හිතන්නේ හැමදේම හොයාගන්න පුළුවන්. නමුත් අවාසනාවකට මේ පවතින වාතාවරණයත් එක්ක යම්කිසි විදිහක බලාපොරොත්තු විරහිත තත්යකට පත් වෙලා තියෙනවා රටේ ජනතාව. ඉතින් ඒක පොදුයි නව නිර්මාණ කරුවට සහ නව නිර්මාණ කරන යෙදෙන පිරිස් වලට, ඒක පොදුයි නව නිර්මාණ කරුවට ආයෝජනය කරන්න ඉන්න ව්‍යවසායකයාට, මේ හැමෝටම මේ කියන බලාපොරොත්තු විරහිත තත්ත්වය පොදුයි. ඉතින් මම හිතන්නේ ඩීෆෝස් වැඩසටහන නැත්නම් ගම්මැද්ද වැඩසටහන ඇතුලේ අපිට පුළුවන් නම් රටේ නවතම බලාපොරොත්තු නිර්මාණය කරන්නේ බලාපොරොත්තු ඇතුලේ මිනිස්සුන්ගේ හදවත් තුළ බලාපොරොත්තු නිර්මාණය කරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒකත් එක්ක අපිට රටක් විදිහට ලොකු ගමනක් යන්න පුළුවන්. මම හිතනවා වසන්ත ඒක තමයි අපේ අරමුණ වෙන්න ඕනේ. විශේෂයෙන් මේ වැඩසටහන කෙනෙකුට න්‍යායාත්මක දැනුම නැත්නම් මේ අපි අර පොතේ තියෙන දේ නැවත නැවත පාඩම් කරන්න උගන්වනවට වඩා අලුත් බලාපොරොත්තු ඒගොල්ලෝගේ බලාපොරොත්තු වලට යම් කිසි විදිහක අර පොඩි ඉන්ජෙක්ෂන් එකක් දෙන්න පුළුවන් නම් අපේ පැත්තෙන් ඒක තමයි කළ යුත්තේ වෙන්නේ. ලංකාවේ මම හිතන්නේ අදක්ෂයෝ නෑ. වසන්ත ඒක පළවෙනියෙන්ම කියව යුතුයි. ලංකාවෙන් හොඳ දක්ෂයෝ, හොඳ වැඩ්ඩෝ. නමුත් අවාසනාවකදී වැඩ්ඩෝ කියලා දන්නේ නෑ. අලියාගේ සයිස් එක දැනගත්තා නම් අද ලංකාවේ මිලියන 22ක් නෙමෙයි අර 9000ක් 10000ක් ඉන්න අලිදි විතරයි ජීවත් වෙන්නේ. නමුත් අලියාගේ සයිස් එක දන්නේ නැහැ. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න අපේ මේ දරුවෝ, මේ වැඩසටහන බලන් ඉන්න දරුවෝගේ සයිස් එක දන්නේ නැහැ. සයිස් එක දන්නේ නැහැ කියන්නේ දරුවගේ උසයි පළලයි මහතයි කියන එක නෙමෙයි. දරුවගේ කැපැසිටි එක, දරුවගේ තියෙන හැකියාව යම් කිසි විදියක අවතක්සේරුවකින් ඉන්නේ. අපි උත්සාහ කරමු ඔවුන්ගේ මේ තක්සේරු හරි වටිනාකම ඔවුන්ට ලබා දෙන්න. ඒ වගේම නව නිර්මාණකරණය කියන්නේ වසන්ත නැවත අවධාරණය කර යුතුයි. ඒක අපිට උගන්වන්න, අපිට පොවන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ඔවුන් සතුව තියෙනවා ඒ ටැලන්ට් එක, නැත්නම් ඔවුන්ගේ හැකියාව තියෙනවා. අපිට පුළුවන්කම තියෙන එක පොඩ්ඩක් පොලිෂ් කරන්න විතරයි. මේකට අවශ්‍ය කරන අර එහෙම් මෙහෙම් දෙන්න පුළුවන් පොඩි සයිඩ් සපෝට් එකක් අපිට දෙන්න පුළුවන්. අපි ඒක කරගෙන අපි උත්සාහ කරමු හොඳ යහපත් ව්‍යවසායකයෝ කීප දෙනෙක් මේ වැඩසටහන ඇතුලේ ලංකාවේ නිර්මාණය කරන්න. ආරම්භයක් ලබා දුන්න හොඳ අදහසක්. ඇත්තටම ඔබ කිව්වා වගේ අපිට මේ කෙටි වෙලාවක් තුළ න්‍යායාත්මක කරුණු ඔළුවට දෙන්න අමාරුයි. නමුත් අපිට ඔළුව හදාගන්නේ කොහොමද කියලා මේ පොඩි වෙලාව ඇතුළතදී කියලා දෙන්න පුළුවන්. රුහුණු විශ්වවිද්‍යාලයේ ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක දරුදරියන්, ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් එකතු වෙලා ඉන්නවා. ඒ වගේම Facebook කරහා V4 සමාජිකින් එකතු වෙලා ඉන්නවා. මේ වැඩසටහනට අපි සූදානම් අවස්ථාවක් ලබා දෙන්න කතා කරන්න ආචාර්ය නන්දසිරි කීඹිය හෙට්ටි මහතාට. ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකයේ අධ්‍යක්ෂවරයා. ඔහුත් මේ වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ. ආයුබෝවන්. ආයුබෝවන්. බොහොම ස්තුතියි වසන්ත. රුහුණ විශ්වවිද්‍යාලයේ වෘත්තීය මාර්ගෝපදේශන ඒකකය වෙනුවෙන් මම මුලදීම කැමති මේ වැඩසටහන සංවිධානය කිරීම පිළිබඳව VPOS බලකායට මගේ ස්තුතිය පිරිනමන්නට, ඒ වගේම අපට හැමදාමත් සම්පත්දායකත්වය ලබා දුන්නු මහාචාර්ය රංගක අල්වතුරයන්ට මගේ ස්තුතිය පිරිනමන්නට. එසේ පිරිනමමින් මෙබඳු අභියෝගතරණය වැඩසටහනක් තුලදී මම හිතන්නේ අපිට අභියෝග ගැන කතා කරන හොඳම පරිසරයක් නිර්මාණය වෙලා තියෙන අවස්ථාවක් කොරෝනා ව්‍යසනයත් එක්ක. ඒ නිසා අලුතෙන් යමක් හිතන්නට විශ්වවිද්‍යාල දරුවන්ට ඉඩක් සලසා දීම ඇත්තටම ලොකු පුණ්‍ය කර්මයක් විදියට මම දකිනවා. ඒ බඳු අවස්ථාවක දැන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇත්තටම නවෝත්පාදන නව නිර්මාණ ගැන කියනකොට අපිට පේන දෙයක් තමයි විශේෂයෙන්ම මේ බටහිර ලෝකය හා අපිව සංසන්දනය කරනකොට අපේ නව නිර්මාණ ලෝකයට යන ප්‍රමාණය අඩුයි. එසේ වන්නේ අපේ දරුවන් නව නිර්මාණ කෙරෙහි නැඹුරු නොවීම නෙමෙයි, ඔවුන්ට එය විද්‍යාත්මක පදනමකින් හඳුන්වා දීම සහ සමාජගත කිරීම, ඒ වගේම වාණිජ පදනමක් මත වෙළඳපොළට රැගෙන ඒම, මේ වගේ ගැටලු සහ ඒවාට නිසි මඟ පෙන්වීමක් ප්‍රමාණවත් තරමින් නොලැබෙන නිසා මම හිතනවා ඒ මඟ පෙන්වීම කරන්න හොඳම සම්පත්දායකයෙක් අප සම්බන්ධ කරගෙන තිබෙනවා. ඒ වගේම VPOS බලකාය අවංකවම මේ වෙනුවෙන් කැප වෙමින් මේ වැඩසටහන ගොඩක් මහන්සි වුණා කියලා මම දන්නවා. ඒ නිසා ඔබ සියලු දෙනාම අගය කරනවා මේ වෙලාවේ. ඉතින් මම දරුවන්ට මතක් කරනවා ඔබ විශ්වවිද්‍යාල මට්ටමින්, ඔබ පාසල් මට්ටමින් කරපු කරන පරේෂණ සහ ඒවායේ ප්‍රතිඵල නම සොයා ගැනීම ඇත්තටම ඔබේ අධීක්ෂකවරයාට, සුපර්වයිසර් එහෙම නැත්නම් එක්සැමිනර් පරීක්ෂකවරයාට විතරක් සීමා වෙන්නේ නැතුව ඒවා ලෝකයට, ඒ වගේම සමාජයට, මේ රටේ මහජනතාවට සමීප කරන්න මේ වැඩසටහනෙන් ලැබෙන
අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන ඒ අභියෝගයක් කොට සලකලා ඒ අභියෝග තරණය සඳහා ඔබ මානසික වශයෙන් සූදානම් වෙන්න හොඳම අවස්ථාව එළඹිලා තිබෙනවා කියලා මම මේ දරුවන්ට පණිවිඩය ලබා දෙමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි මේ අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි ආචාර්යතුමනි. අපි යනවා මහාචාර්ය රාගික හල්වත්තුගේ මහතාත් එක්ක කතා කරන්න. මහාචාර්යතුමනි මේ පවතින තත්වය ඔබ කොහොමද දකින්නේ කියලා පොඩ්ඩක් මුලින්ම අපිට පැහැදිලි කිරීමක් කරනවා. මම වසන්ත මන්නේ ගිය පාරත් මේ දේ ගැනම කතා කරා. මම දකිනවා මේ පවතින තත්ත්වය කියලා කියන්නේ ඇත්තටම මේ කොවිඩ් වසංගතයත් එක්ක අපිට පළවෙනි රැල්ල එතරම් කරදරයක් අපිට කරන හැටි දෙවෙනි රැල්ලත් එක්ක අපිට ලොක්ඩවුන් එකකට යන්න ඕන යම් කිසි විදිහකට ලොක්ඩවුන් එකකට හරි ෂට්ඩවුන් එකකට හරි යම් කිසි විදිහක අපි ෂට් වුණා. අපි එක්තරා තැනක කොටු වුණා. ඊට පස්සේ ඒකත් එක්ක යම් කිසි කාලයක් ගත වේගෙන යනකොට අපිට ඒක අමතක වෙලා ගිහලා අපි නැවතත් සාමාන්‍ය ජන ජීවිතයට පුරුදු වුණා. ඊට පස්සේ නැවතත් අපි යම් කිසි විදිහක කොවිඩ් වල බලපෑමත් එක්ක අපි නැවතත් කොටු වීමේ ඉඟි දකිනවා. අපි ඒ කියන්නේ එක්තරා විදිහකට අර දැන් මම දැක්කා මේ Facebook එකේ තියෙනවා දැන් මේ ඇදිරි නීතිය ව්‍යාප්ත වෙමින් පවතිනවා කොරෝනා එන්න කියලා වගේ. එහෙම හරි මොනවා හරි විදියකින් දැන් ඇදිරි නීතිය කියන එක යම් කිසි විදිහක සමාජගත වෙගෙන යනවා. කොරෝනා සමාජගත වෙනවද නැද්ද කියන එක වෙනම පැත්තකින් අපි තියබොදී ඒකත් එක්ක අපි යම් තාක් තැනක කොටවීමක් දකිනවා. මේක කෙනෙක් බැලුවොතින් මේක අසුභවාදීව නැත්තම් මේකේ තියෙන ඍණාත්මක පැත්ත දැක්කොතින් ඔව් අපි කොටු වෙනවා. අපිට සමාජ බැඳීම් නැති වෙනවා. අපිට මිනිස්සුත් එක්ක අර වෙනදා කරපු සමහරලාට කඩේකට ගිහිල්ලා කරපු shopping නැත්තම් අපි ගිහිල්ලා කඩේකට ගිහිල්ලා බඩු අතගාලා ඒක ඉබලා ඒක බිඳලා ඒක දුගණීමේ ක්‍රමවේද ගිහිල්ලා අපිට online shopping වලට නැත්තම් සමහරලාට අන්තර්ජාලය මාර්ගයෙන් shopping කරන තත්ත්වයටපත් වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ අපි යම් ක්‍රමවේද වලින් යම් තාක් දුරකට සමාජයෙන් ඈත් වෙනවා. ඒක කෙනෙකුට අසුභවාදීව දකින්න පුළුවන් වසන්ත. නමුත් මම දකිනවා මේකේ සුභවාදී පැත්තක්. මම දකිනවා එක්තරා විදියක නැවතත් අපි ශ්‍රී ලාංකිකයන් රටම ශ්‍රී ලාංකිකයන් එළියට ගිහිල්ලා අපි ගත්තොත් බිලියන 7.8ක් විතර ඉන්න ලෝක ජනවාසීන්ට මේක සුභවාදී විදියට දකින විශේෂයෙන් නව නිර්මාණකරණයේ යෙදෙන පුද්ගලෙක් විදියට. මම එහෙම කියන්නේ වසන්ත නව නිර්මාණකරණයේ වස්තු බීජ ගොඩක් වෙලාවට අපිට ලැබෙන්නේ සමාජයෙන්. ඒතකොට සමාජයෙන් හොඳ වස්තු බීජ ලැබෙනවා නම් හොඳ ප්‍රශ්න ලැබෙනවා නම් හොඳ ගැටලු තියෙන සමාජයකට මුහුණ දෙන්න වෙනවා නම් නව නිර්මාණකරුවට මම හිතන්නේ ඊට වඩා හොඳ තෝතැන්නක් නව නිර්මාණකරුවෙකුට දෙනවා කියලා. ඉතින් මේක හොඳ තෝතැන්නක් අර කෙවන් කිව්වා වගේ ඉලෙක්ට්‍රොනික පැත්තෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් පැත්තෙන් රොබොටික්ස් පැත්තෙන් නිර්මාණ කරන පිරිස ඒකත් එක්ක ගිහිල්ලා මේක මිනිස්සුන්ගෙන් තොර මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පිළිතුරු හොයන්න උත්සාහ කරා. ඒ වගේම සමාජීය නවෝත්පාදන පැත්තෙන් අපිට සමාජයට යන්න විදියක් නැහැ. ඒකත් එක්ක සමාජ බැඳීම් බිඳ වැටෙනවා. ඒකට අවශ්‍ය කරන සමාජීය නවෝත්පාදන නිර්මාණය කරන්න සිද්ධ වෙනවා. ඉතින් එහාට ගියොත් මිනිස්සුන්ගේ රසාස්වාදය තියාගන්න. අද වෙනදා වගේ කියලා මියුසිකල් ෂෝ එකකට ගිහලා මේ හොඳ සින්දුවක් රස විඳින්න බෑ. ඒකට ගැළපෙන ඒ රස විඳිනේම දෙන්න පුළුවන් අලුත් ක්‍රමවේදයකට යන්න වෙයි. අපි ගත්තොත් ගම්මැද්ද ගම්මැද්ද කියන්නේ හැමදාම ගමින් ගමට ගිහලා ගමේ ප්‍රශ්න වලට උත්තර හොයපු වැඩසටහනක්. නමුත් අද ගම්මැද්දට ගමට යන්න විදියක් නැහැ. අද ගම්මැද්ද ගම නැතුව වැඩසටහන කරන්න වෙලා තියෙන ඒක අලුත් විදියකට. ඒතර මේක නව නිර්මාණයක්. ඩීෆෝස් අපි Zoom තාක්ෂණයෙන් කරනවා කියන එක එක්තරා විදිහක නව නිර්මාණයක්. අලුත් විදියක්. කෙනෙක් නව නිර්මාණ කියන එක නැවත ලඝු කරන්න උත්සාහ කරනවා නම් තාක්ෂණයට මම මේක නැවතත් ප්‍රතිතර්කයක් නිර්මාණය කරන්න කැමතියි. නව නිර්මාණ කියන්නේ තාක්ෂණය නැත්නම් ආඩිනෝ බෝඩ් එකක් නෙමෙයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඊට වඩා එහා ගිය නව නිර්මාණ ක්‍රමයක් කියන අපි මේ අද මේ අපිනින දේත් නව නිර්මාණයක් විදිහට අනිවාර්යයෙන්ම තීරුම් ගත යුතු වෙනවා. ඉතින් මේ හැම කෙනෙකුටම මේ අවස්ථාවක් විදිහට ගත යුතුයි. මේක අර අඳුරු වලාවක දෙන රිදි රේඛාවක් ඉදිරියට ගිහිල්ලා ඇත්තනවා. ඒක අඳුරු වලාවක් විදිහට මම දකින්න කැමති නෑ. නව නිර්මාණකරණය නැත්තම් නිර්මාණශීලී චරිතවලට අර කම්පියුටර් ඉලෙක්ට්‍රොනික ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් අර මේ කෘත්‍රිම බුද්ධියත් එක්ක ඉන්න චරිතේ ඉඳලා ගමේ කඩපිලේ හිටපු චරිතය දක්වා මේ හැම කෙනෙකුටම Tamanට අලුතෙන් හිතන්න අලුත් තමයක් නිර්මාණය කළ සමාජයට දායක කරන්න ක්‍රම අවස්ථාවක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තියෙනවා. මම හිතන්නේ වසන්ත මේක කොහෙත්ම අසුභවාදීව හිතිය යුතු අවස්ථාවක් නෙමෙයි. මේක සුභවාදී අවස්ථාවක්. ඉතින් අපි උත්සාහ කරමු මෙතන මහත්තුමනි හිතන්න පුළුවන් කෙනෙක් අපි අලුතෙන් හිතනවා කියලා මොනවද අපි හිතන්නේ කියලා. දැන් උදාහරණයකට අපි දියතට ගිහාම හවසට මම මේ දකින්න දේවල් කියන්නේ මම යන පාරවල් වල බොඩ්ලස් ගමුවේ වැවගාවට ගිහාම අපිට දකින්න පුළුවන්කම තියෙනවා ඊටාම හොඳ
වාහන වලින් මම හිතන්නේ ඒගොල්ලෝ සංචාරක ව්‍යාපාරයේ නිරත වෙච්ච අය වෙන්නේ නැති නැත්නම් වෙන වෙන හොඳ ව්‍යාපාර කරපු අය වෙන්නේ නැති ඒවා එන හිටලා ඔවුන් දැන් එක එක භාණ්ඩ අලෙවි කරන තත්වයකට පත් වෙලා තියෙනවා. මේ අලුතෙන් හිතනවා කියලා අපි මොකක්ද හිතන්න ඕනි? කොහොමද අපි හිතන්න ඕනි? ඔබ හිතන විදිහට. වසන්ත මෙහෙමයි අතරම ලංකාවේ මේ අලුතෙන් හිතනවා කියන එකේ ලොකු ගැටලුවක් තියෙනවා. මම පුංචි උදාහරණයක් ගත්තොත් මේ ඔය ලංකාවේ ගියානේ මේ පූක් කරි සමග පොල් රොටි කියලා. අපි දන්න කියන සහෝදරයෙක් අපේ තේනු සහෝදරයා මේක පටන් ගත්තා. ඒත් මේක පටන් අරන් ගමනක් යනකොට හැම හන්දියක් ගානෙම පොල් රොටි වික්කා පූක් කරිත් එක්ක. ඒතර ඒක නව නිර්මාණයක් විදිහට සලකන්න බෑ. ඒක නිකන් අර කෙනෙක්ව අනුකරණය කිරීමක්. ඒතර අනුකරණය කියනවා කියන එක වසන්ත ඇත්තටම කොපින් කියන එක වැදගත්. ඒතර අපි හිතමු කෙනෙක් අපි ඌරුමස් එක්ක මම කියන්නේ ඌරුමස් එක්ක පොල් රොටි කරන එක හොඳ වැඩක් කියලා. නමුත් ඒක අපි ව්‍යාපාරයක් විදිහට ගත්තොත් මොකද උදාහරණයක් මොකද හැමෝම කතා වෙන උදාහරණයක් ඉඳලා අපිට පුළුවන් නම් කෙනෙක් හරි ඌරුමස් එක්ක පොල් රොටි විකුණනවා ඒක අපි දකිනවා අපි ඒක කොපි කරලා ඒක මගේ කරගෙන මට පුළුවන් නම් ඒක මේ අපි හිතමු බිම්මල් එක්ක පොල් රොටි විකුණනවා කියලා නැත්නම් බිම්මල් එක්ක කුරහන් තලපයක් විකුණනවා කියලා. ඒක තමන්ගේ කරගෙන තමන්ගේ නවත්වයක් ඒක තමන්ගේ නිර්මාණශීලීත්වයත් එක්ක අපි ඒක ආයෙ නැවත සමාජගත කරනවා. ඒකේ නවත්වයක් තියෙනවා. ඒතර කෙනෙක් හන්දියේ දැම්මතින් රෙදි කඩයක් අපිට පුළුවන් නම් රෙදි කඩයක් ගානේ නැතුව වසන්ත මේ රෙදි කඩේ රෙදි අරන් යන මිනිස්සයාට දෙන්න පුළුවන් සපත්තුවක් නිර්මාණය කරන්න සපත්තු කඩයක් දාන්න පුළුවන් නම් නැත්නම් සුවඳ විලවුන් කඩයක් දාන්න පුළුවන් නම් ඒක ඇතුලේ පද්ධතියක් විදිහට අපිට ඉහළ යන්න පුළුවන්. ඒතකොට මේ කෙනෙක් කරන්නම් වාලේ කිරීම නෙමෙයි. අත්‍තරම රැකියා විරහිත පිරිසක් ඉන්නවා වසන්ත කිව්වා වගේ අත්‍තරම ටුවරිසම් අපේ සංචාරක ශේෂ්ත්‍රය යන හිටලා තියෙනවා. අපේ දරුවෝ පාසල් ගෙනියන මේ පාසල් වාහන ටික ඒ තමන්ගේ රස්සාවල් ටික නැතර දෙනද ඒ ඕන් නවත් අලුත් රැකියා අවස්ථා තෝරගන්න. නමුත් එතනදී වසන්ත නැවතත් මේ නව නිර්මාණකරණයේ වැදගත්කම තියෙන්නේ අපි සමාජයේ පවතින නැත්නම් සමාජයේ තියෙන දෙයක් නැවත ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරොත් ඒකට එන කම්පිටිෂන් එක නැත්නම් ඒකට තියෙන මේ වෙන මිනිස්සු ඒක ඒ බිස්නස් එකම ඒ ව්‍යාපාරෙම ආරම්භ කරන්න තියෙන රිස්ක් එක ඒකේ තියෙන ඒකට තියෙන බලපෑම ගොඩක් වැඩි. එතකොට අපිට පුළුවන් අලුත් දෙයක් කරන්න. ඒ අලුත් දේ අපේ ඒකදී බුද්ධිමය දේපල අයිතිය සහවුරු කර ගැනීමේ හැකියාව තියෙනවා නම් ඒ දේ කිසිම කෙනෙකුට කරන්න බෑ. මම හිතන්නේ ඕක තමයි නවත්වයේ තියෙන වැදගත්කම තියෙන අලුත් දෙයක් මහාචාර්යතුමනි නව නිර්මාණයක් කියන එකේ ඔබ කියන විදිහට මූලිකම දේ අපි හිතන්න ඕනේ අපි නව නිර්මාණයක් කරන්න යනවා නම් මොන හරි නව වැඩකට අලුත් වැඩකට අත ගහන්න යනවා නම් ඒකේ කරන්න ඕනේ අවශ්‍යම හිතන්න ඕනේ මූලිකම දේ විදිහට ඔබ දකින්නේ ඒක ඇත්තටම නව නිර්මාණයක් විය යුතුයි කියන එකද? ඒ කියන්නේ ඒක මගේ දෙයක් අපේ දෙයක් විය යුතුයි කියන එකද ඔබ කියන්නේ? මෙහෙමයි වසන්ත. ඕකේ තියෙනවා කරුණු තුනක්. මම මේ කරුණු තුන ගිය පාරත් මම නැවත මේක මම ගිය තාරත් මම යම් කිසි විදිහක පැහැදිලි කිරීමක් කරා. නැවතත් මම පැහැදිලි කිරීමක් කරන්න මොක වැදගත් හින්දා නව නිර්මාණ, නවෝත්පාදන සහ ප්‍රතිනිර්මාණ. ඔය අකුරු තුනම වැදගත්. ඔය වචන තුනම වැදගත්. අපි සාමාන්‍යයෙන් නව නිර්මාණ කරන. ඒතර නව නිර්මාණයක් කියලා කියන්නේ වසන්තේ වගේ මහගෙන ඉන්න හැම කෙනෙකුටම මේ නව නිර්මාණයක් කියන්නේ ලෝකේ කොහෙවත් නැති අලුත් දැනුමක්. ඒ කියන්නේ ඒක පොදු දැනුමේ තියෙන විදියක් නෑ. ඒක වසන්තට අයිති වෙන්න බෑ. ඒක වෙන කෙනෙකුට අයිති වෙන්න විදියක් නෑ. ඒතර ඒක තාක්ෂණික නවෝත්පාදනයක්ද සමාජීය නවෝත්පාදනයක්ද නැත්නම් අපි ජනමාධ්‍ය දින නවෝත්පාදනයක්ද මේ මොන දේ වුණත් ඒකට අයිතිවාසිකම් කියන්න කෙනෙක් නැත්නම් ඒක අලුත් දෙයක් නම් ඒක නව නිර්මාණයක්. ඒතර නව නිර්මාණයක් වෙච්ච ගමන් අපිට ඒකට පේටන්ට් බලපත්‍රයක් නැත්නම් තමන්ගේ බුද්ධිමය දේවල් සුරක්ෂිත කරගැනීමේ හැකියාව තියෙන එක නව නිර්මාණය. ඒතර ප්‍රතිනිර්මාණ කියලා කියන්නේ අපි ගත්තොත් පහුගිය දවස්වල අපි කතා කරා වෙන්ටිලේටර්ස් ගැන අපි කතා කරා ICU බෙඩ්ස් ගැන. මොකද ලංකාවේ යම්කිසි තර්ජනයක් ආව අපිට ලංකාවට ආනයනය කිරීමේ යම්කිසි ගැටලුවක් ආවා. ඒතර අපි පිටරට තියෙන දේවල් ලංකාවේ කරගන්න උත්සාහ කරා. මේ තියෙන දේම අලුත් වැඩි දියුණු කරන්න වැඩි දියුණු කරලා හෝ වැඩි දියුණු නොකර ඊට අඩු තත්වයකින් හරි අපි ප්‍රතිනිර්මාණය කරන්න උත්සාහ කරා. ඒකත් වැදගත්. ඒකත් යම්කිසි ආර්ථිකයක් රඳා පවතින ආර්ථිකයක් ඉස්සරහට යන්න ප්‍රතිනිර්මාණ වැදගත්. ඒකට ওই දෙකම වඩා වෙනස් වසන්ත නවෝත්පාදන කියන එක. ඒකට නව නිර්මාණයක් නවෝත්පාදනයක් කියලා කියන වචන දෙක ගොඩක් වෙලාවට අපේ සමාජයේ භාවිතා කරන ඉහළ තලවල ඉන්න පිරිසුත් පාවිච්චි කරනවා මේ දෙක වචන දෙක එකක් වගේ කියලා. ඇත්තටම නව නිර්මාණ සහ නවෝත්පාදන කියන්නේ වචන දෙක එකක් නෙමෙයි. එකක්. නැත්නම් ඉන්වෙන්ෂන් ඉනෝවේෂන් කියන්නේ ඇත්තටම දෙකක්. ඔක වැරදි වැටහීමක් තියෙනවා සමාජය ඇතුලේ ගොඩාක් ඉහළ ප්‍රභූ පැලැන්තියේ ඔය අපි ප්‍රභූන් කියලා සලකන පිරිස අතරත් ඔය වචන දෙක අතර නොගැලපීම් කියන්නේ ඇත්තටම ඒ වචන දෙක එකක් කියලා හිතන මේ අවස්ථා අනන්තයි. ඒතර මේ වචන දෙක තේරුම් ගන්න දුන්නා මම ඉස්සෙල්ලා කිව්වේ නව නිර්මාණයක් කියන්නේ ලෝකෙ කොහෙවත් නැති දෙයක්. ඒක තමයි නව නිර්මාණයක් කියන්නේ. නවෝත්පාදනයක් බවට පරිවර්තනය වෙනකොට මේක
මේක සමාජයේ ඒක පිළිගැනීමක් තියෙනවා. ඒක නැත්නම් අඩුම ගානේ අපි බොහොම තේරෙන භාෂාවෙන් කියොත් නව නිර්මාණයේ පිළිගන්න එක පුද්ගලයෙක් හෝ සමාජය ඇතුළේ ඉන්නවා නම් ඒකට එක බය කෙනෙක් හරි ඉන්නවා නම් අපි ඒක නවෝත්පාදනයක් බවට පරිවර්තනය වුණා කියලා කියන්න පුළුවන්. එතකොට ඒක හිතන්න වෙනවා වසන්ත මේක නව නිර්මාණයක් නවෝත්පාදනයක් බවට පරිවර්තනය වෙනකොට අර පුංචි කොළ කෑල්ලක තිබිච්ච අදහස අපි නවෝත්පාදනයක් බවට පත් වෙනවා කියන්නේ තනියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නව නිර්මාණ කරුට විතරක් තනියෙන් කරන්න පුළුවන් කමක් නැහැ. ඔකට ව්‍යවසායකයෙක් නෙමෙයි. ඔකට පරිශන අනන්තවත් කරන්න වෙයි. සමාජයෙන් ඒකට තියෙන ෆීඩ්බැක් එක ගන්න වෙයි. යම් කිසි දෙයක් ඉම්ප්ලිමන්ට් කරලා ඒකට දෙන ෆීඩ්බැක් එක ගන්න වෙයි. ඒ වගේ සමහරලාට ඒක නවෝත්පාදනයක් බවට පරිවර්තනය වෙනකොට අර මූලික ආකෘතියේ තිබිච්ච කොළ සටහනේ තිබිච්ච පේටන්ට් බලපත්‍රයේ තිබිච්ච අදහස වලට සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක මත ඩෙවලොප් කරපු ඒක මත පදනම් කරගෙන නිර්මාණය කරපු දෙයක් තමයි නවෝත්පාදනයක් බවට පරිවර්තනය වෙන්නේ. එතකොට ගොඩක් වෙලාවට නව නිර්මාණයම නෙමෙයි නවෝත්පාදනයක් බවට පත් වෙන්නේ. එහෙම වෙන අවස්ථා තියෙනවා. නමුත් නවෝත්පාදනය කියන්නේ ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙන දෙයක්. සමාජයට යන මේ තියෙන දෙයක්. එතකොට සමාජයේ ඒකට තියෙන මොනතරම් ඉල්ලීමක් තියෙනවද? ඒක මොනතරම් විදිහට සමාජය පිළිගන්න බලාගෙන ඉන්නවද? හැම කරුණක්ම නවෝත්පාදනයක් බවට පරිවර්තනය වීමේදී වැදගත් වෙනවා. ඔතන මට පුංචි උදාහරණයක් කියන්න දෙන්න අපිට වෙලා තියෙන මම පුංචි උදාහරණයක් ගන්නම්. මේ පහුගිය දවස්වල නාවනි පෙම්කරන්ගේ කොමිසමෙන් මේ අලි මිනිස් ගැටුමට තියෙන නවෝත්පාදන අත්හදා බැලීමක් කරා. එතනදී අපි මහ ජනතාවට කිව්වා අපිට එවන්න ඒගොල්ලෝ කරපු නව නිර්මාණ තියෙනවා නම් අපිට එවන්න කියලා. එහෙම එවපු නව නිර්මාණ අනන්තවත් තිබුණා. මේ නව නිර්මාණවල සමාජගත කිරීමක්, ඒක නව නිර්මාණ නවෝත්පාදන බවට පරිවර්තනය කිරීමක් අපි කරා කරුවල ගස්සව නීලබැම්ම සහ මේ මහා ඔට්ටපල්ලම ගමේදී. එතනදී දැන් අර කොළ කෑල්ලක ඇඳලා අපි ගෙනල්ලා තිබිච්ච නව නිර්මාණකරුවාගේ අදහස බිමට ගිහිල්ලා ගහනකොට අලියා අපි ගහන්න පටන් ගන්නකොටම සමහරවිට භාගයක් දුර ගහනකොට අලියා ඇවිල්ලා අලියට කඩලා ඉවරයි. එතකොට ආයෙ නැවත අපිට ප්‍රතිනිර්මාණය කරනවා. එතකොට නැවත අපිට මේක ට්‍රයල් කරන්න වෙනවා. මේක කරනවා, මේක ෆේල් වෙනවා, ආයෙ අපි හදනවා. කොහොම කරලා අන්තිමට හැදිලා එනකොට අන්තිම අලිවැට එනකොට අර පොන්චි වලින් තිබිච්ච කොළ කැවල තිබිච්ච අලිවැටට වඩා සම්පූර්ණ වෙනස් දෙයක්. නමුත් ඒක පාදක උනේ අර අපේ නව නිර්මාණ කරු පුංචි කොළ සටහන කටු සටහනක් ඇඳලා පේටන්ට් බලපත්‍රය ලබාගත් නව නිර්මාණය මත පදනම් කරගෙන. නමුත් ඒක අවසාන ප්‍රතිඵලය නවෝත්පාදනය බවට පත් වෙනකොට ඒක හාත්පසින්ම වෙනස් දෙයක්. ඒතර නවෝත්පාදනය බවට පත් කරන්න පුළුවන් කමක් තිබුණේ නැහැ නව නිර්මාණ කරුට. ලංකාවේ අලිවැටක් ලංකාවේ නිර්මාණය කරපු අලිවැටක් සමාජගත වෙලා තිබුණේ නැහැ. මේ පහුගිය අවුරුදු 30ක් 40ක් යනවා. නමුත් ටිකක් විතර වෙනවා ලංකාවේ අලිවැටවල් ගහන්න අරන්. නමුත් කවදාකවත් ලංකාවේ අලිවැටක් ගහලා තිබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඔය කියන නව නිර්මාණ නවෝත්පාදන බවට පත් වෙලා තිබෙන්නේ නැති එක. ඒකවල පත් වෙන්න නම් අර කණ්ඩායම් රාශියක් එකතු වෙන්න ඕනේ. වන ජීවි දෙපාර්තමේන්තුව වෙන්න පුළුවන්, ඉන්වෙන්ටර්ස් කමිෂන් එක වෙන්න පුළුවන්, නව නිර්මාණකරු වෙන්න පුළුවන්, ඉතින් එහා ගිහලා ගමේ පිරිස් වෙන්න පුළුවන්, ඉරිගේෂන් ඩිපාර්ට්මන්ට් එක වෙන්න පුළුවන්. ඔය ආස්සේ ඊට එහා ගිහලා අලියා මේකට සම්බන්ධ වෙන්න වෙනවා. ඒත් මේ ඔක්කොම ටික එකතු වුණාට පස්සේ තමයි නව නිර්මාණ නවෝත්පාදනයක් බවට පත් වෙන්නේ. ඒත් මේ කාරණා ටික ඔක්කොම අපිට එකතු කරගෙන යන්න පුළුවන් නම් මම හිතන්නේ හොඳ නිර්මාණයක් සමාජගත කිරීමේ හැකියාව තියෙනවා. දැන් මේ පවතින අවස්ථාවේ මේ අපි කතා කරන කාල සීමාව තුළ නව නිර්මාණ කියන එක කොයිතරම් වැදගත් වෙනවද? එහෙම නව නිර්මාණ වලට මේ පවතින තත්ත්වයක් එක්ක ඉඩක් තියෙනවා කියලා ඔබ හිතනවා? මෙහෙමයි ඕක නැවතත් අර කුකුලද බිත්තරේද කියලා වගේ කිකිලිද බිත්තරේද කියලා අහලා වගේ කතන්දරයක් තියෙනවා. මම මේක සරලව තේරුම් කරන්න උත්සාහ කළොත් වසන්ත දැන් අපි නව නිර්මාණ කරුවෙක්, මම නව නිර්මාණයක් අපි වසන්ත නව නිර්මාණ කරුවෙක්. වසන්ත අලුත් දෙයක් කරනවා. මම ව්‍යවසායකයෙක්. වසන්ත ඕක අරගෙන යනවා මගේ ළඟට. මොකද නව නිර්මාණ කරුවෙකුට පුළුවන් කමක් නැහැ මහා පරිමාණ ආයෝජනයක් කළා නිෂ්පාදන මට්ටමට යන්න කිසිම දෙයක්. ඒතකොට වසන්තට සිද්ධ වෙනවා මම ව්‍යවසායකයෙක් විදිහට වසන්ත මගේ ළඟට එන්න. ඒතර වසන්තගේ නව නිර්මාණය අරගෙන මගේ ළඟට මම පුංචි උදාහරණයක් ගන්න උදාහරණයකින් මේක තේරුම් කරලා දෙන්න උත්සාහ කරන්නේ. වසන්තගේ නව නිර්මාණය අරගෙන මගේ ළඟට එනවා. මම මේකට වසන්ත බලාපොරොත්තු වෙනවා මගෙන් ආයෝජනයක්. මම හිතුවා මම මේකට මිලියනයක් ආයෝජනයක් වසන්ත බලාපොරොත්තු වෙනවා කියලා. ඒතර මම මිලියනක ආයෝජනයක් දෙන්න මම ව්‍යවසායකයෙක් නැත්නම් ව්‍යාපාරිකයෙක් විතර අඩුම ගන්න මට මිලියනය ගන්න එක රුපියලක් හරි මම ආයෙ උපයන්න වෙනවා. ඒතර මට රුපියලකවත් ලාභයක් නැත්නම් මම වසන්තට රුපියල් මිලියනයක් දෙන්නේ නැහැ. එතකොට දැන් කොහොම තරකයක ඉන්නකොට මට සිද්ධ වෙනවා බලන්න මේ වසන්ත ගෙනාපු නව නිර්මාණය නවෝත්පාදනයක් බවට පරිවර්තනය කරලා සමාජගත කරාට පස්සේ සමාජයේ පිළිගැනීමක් තියනවාද වසන්ත හදපු දෙයට? වසන්ත හදලා තියෙන සුපර් බඩුවක් වෙන්න පුළුවන්. නමුත් ඒ සුපිරි භාණ්ඩය සමාජයේ පිළිගැනීමක් නැත්නම් වසන්ත හදපු දෙයට අනුකරණයක් විදියට තියෙන ඉන්දියාවෙන් හරි බංග්ලාදේශෙන් හරි මාලදිවයින් හරි තියෙන මේඩ් ඉන් මාල්ඩිව්ස් කියලා ගහලා තියෙන බඩුව ගන්න නම් ලංකාවේ පිරිස බලාපොරොත්තුෙන් ඉන්නේ බට වසන්ත බලාපොරොත්තු වෙන්න එපා මම වසන්තට මිලියනයක් දෙයි කියලා. මම වසන්තට මිලියනයක් දෙන්නේ නැතුව වසන්ත කවදාක්වත්
වසන්ත හදපු නව නිර්මාණයේ නව උත්පාදනයක් බවට පත් වෙන්නේ නැහැ. වසන්ත එකක් හදයි දෙකක් හදයි තුන්වෙනි එක හදන්නේ නැහැ. වසන්ත වෙන රස්සාවක් හොයාගනි. ඔන්න ඕක තමයි ලංකාවේ තියෙන ගැටලුව. ලංකාවේ තියෙන ගැටලුව තියෙන නව නිර්මාණකරණයේ වැරද්දවත් නව උත්පාදන බවට පරිවර්තනය වීමේ යාන්ත්‍රණයේ වැරද්දවත් නෙමෙයි. මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ ඇඟේ මේ ලේ ඇතුලේ නැහැ ලංකාවේ දෙයක් පිළිගන්න. ඒක කොච්චර සුපිරි ක්වලිටි එකකට හැදුවා සමහරවිට ලංකාවේ හදන එක ඉන්දියාවට ගෙනහිල්ලා මේඩ් ඉන් ඉන්දියා කියලා ගහලා ලංකාවට ගෙනාවොත් ඒක බාරගන්නේ. නමුත් ලංකාවේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එක සමාජගත වෙලා නැහැ. අතුර කෙනෙක් උත්සාහ කරනවා නම් නව නිර්මාණකරණය නැත්නම් නව උත්පාදනය තුලින් ලංකාව සංවර්ධනය කරන්න. අතන පළවෙනියෙන්ම කළ යුතු දේ වෙන්නේ නව නිර්මාණ වලට අතහිත දෙනවා, නව උත්පාදන වලට අතහිත දෙනවාටත් එහා ගිහිල්ලා මේ ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ තියෙන මෙන්ටැලිටි එක නැත්නම් මතවාදය වෙනස් කරන්න ආකල්පමය වෙනසකට යා යුතුයි. ඒ ආකල්පමය වෙනස ඇතුලේ ලංකාවේ දේ අගය කිරීමේ තැනට අපි මිනිස්සුන්ව ගෙනියන්න ඕනේ. අන්න එදාට මම ව්‍යවසායකයෙක් විදිහට මේ නව වසන්තගේ නව නිර්මාණයට ආයෝජනය කරයි. එතකොට වසන්ත ආයෝජනය කිරීමත් තුළින් වසන්ත තව නව නිර්මාණ රටේ කරයි. ඒකත් එක්ක ආර්ථික සංවර්ධනයකට අපිට යන්න පුළුවන්. මම තව ඔබ කියපු දෙයට පොඩි දෙයක් එකතු කරලා ප්‍රශ්නයක් අහන්න ඕනේ. ඔබ ජනතාවගේ ආකල්පමය වෙනසක් ගැන කතා කරා. හැබැයි බලධාරීන්ගේ පැත්තෙත් මේක 50% විතර කොටසක් තියෙනවා කියලා මම කිව්වොත් ඔබ එකඟද? මොකද දැන් මම උදාහරණයක් ගත්තොත් නිකන් සරල උදාහරණයක් අපේ ලුණු ගොවීන් ලුණු වගා කරනවා. ලුණු ටික ගැලවෙන කාලෙට බලධාරීන් වෙන රටකින් පාකිස්තානෙන් හරි ඉන්දියාවෙන් හරි ලුණු ටිකක් ගෙනහලා අපේ වෙළඳ පොළට දානවා. අර අපේ භාෂාවෙන් කිව්වොත් අපේ ගොවියා අනාතයි. ඉතින් නව නිර්මාණ කරන්නේ මොකටද? අපිට චීනෙන් අඩුවට ගෙනහල්ලා වෙළඳ පොළට දානවා නම් වෙන රටකින් ගෙනහල්ලා අපි අඩුවට වෙළඳ පොළට දානවා නම් අපේ දේශීය නිෂ්පාදකයා දිරිමත් වෙයිද කියන ප්‍රශ්නාර්ථය තියෙනවා නේද? වසන්ත හොඳ ප්‍රශ්නයක්. හැබැයි මේ ප්‍රශ්නේ අර බේස් එක නැත්තම් පාදමේ පොඩි ගැටලුවක් මම දකිනවා. අපි ගත්තොත් අලලුණු අලලුණු කියන්නේ පළවෙනිම කියන්නේ ඇත්තටම අලලුණු අපි ගත්තොත් ලංකාවේ අල ගැලවෙන වෙලාවට පිටරටින් අල ගේනවා නම් ලංකාවේ ලුණු ගැලවෙන වෙලාවට පිටරටින් ලුණු ගේනවා නම් ඒක තනිකර දේශපාලනික නැත්තම් පවතින පාලකයන්ද නායකයන්ද කවුද කියන මේ මිනිසුන්ගේ මත තියෙන ගැටලුවක්. නමුත් නව නිර්මාණකරණයේ එහෙම ප්‍රශ්නයක් නැහැ වසන්ත. මොකද නව නිර්මාණයකට ආදේශකයක් තියෙන විදියක් නැහැ. නව නිර්මාණයක් කියන්නේ නව නිර්මාණයක්. ඒක ලෝකේ තව කොහෙවත් තියෙන විදියක් නැහැ. චීනෙන් ගෙනල්ලා ආදේශකයක් ගේන්න විදියක් නැහැ. නමුත් ඒ කාර්යම කරන්න පුළුවන් තව නිර්මාණයක් චීනෙන් එන්න පුළුවන්. ඒතර මම හිතන්නේ නැහැ නව නිර්මාණකරණය චීන බඩු ගේන පළියටවත් ඉන්දියාවෙන් බඩු ගේන පළියටවත් මේ නව නිර්මාණකරණය විඳින්න පුළුවන් කියලා. දැන් අපි ලුණු ගත්තොත් ලුණු ගෙඩිය චීනෙන් ගෙනාවද එන්න දැන් අපි ලංකාවේ අලයි පිටරටින් ගෙන අලයි අතර රහේ වෙනසක් තියෙනවා කියලා අපි පොත්ත බලලා ගන්නවා. නමුත් ඇත්තටම රහේ වෙනසක් මම දන්නේ නැහැ. මම හිතන තරමට මහා ලොකු රහේ වෙනසක් නැහැ. නමුත් අපි නව නිර්මාණයක් ගත්තොත් ඔයිට වඩා ගොඩක් ආස්පතිම වෙනස් දෙයක් උදලා තියෙනවා. මොකද ලුණු වලට ආදේශකයක් ඒක ආදේශයක් නෙමෙයි එකම භාණ්ඩේ අපි ආනයනය කිරීමක් එතනදී වෙන්නේ. ඒතකොට එතන අනිවාර්යයෙන්ම රටේ තියෙන ආර්ථිකය එක්තරා විදියකට නටවන්න පුළුවන් ওই තියෙන දේශපාලන යාන්ත්‍රණයට. නමුත් නව නිර්මාණ කරුට හොඳ කොන්දක් තියෙනවා නම් හොඳ ඔහු යැපෙන්නෙක් නැතුව ස්වාධීන චින්තකයෙක් බවට පරිවර්තනය කරන්න පුළුවන් නම් වසන්ත. ඔහු ස්වාධීන වෙන්න පුළුවන් නම් නව නිර්මාණකරණය මම හිතන්නේ දේශපාලන ඔය කියන විදිය දේශපාලන යටිකුට්කම් කරලා නව නිර්මාණකරණය රටේ වටන්න පුළුවන් කියලා. ඒකේ 100% වගකීම තියෙන්නේ පැහැදිලිවම ලංකාවේ ජනතාව මත. මම හිතන්නේ දේශපාලකයන්ට මොනතරම් වොමනාව තිබුණා කියලා මේක වටන්න හෝ නගා සිටවන්න මේ දෙකම කරන්න දේශපාලකයා උත්සාහ ගත්තත් ඒක කරන්න පුළුවන් කමක් නැහැ. ජනතාව නිවැරදි තැනක ඉන්නවා නම්. නමුත් අලලුණු කියන එක ඇත්ත දේශපාලනයට ලේසියෙන්ම අලලුණු සීනි දේශපාලකයාගේ අතේ තියෙන පුංචි සෙල්ලමක් විතරයි. නමුත් නව නිර්මාණකරණය මම හිතන්නේ කවදාකවත් ඒ තත්ත්වෙට වටන්න පුළුවන් කියලා. මහාචාර්යතුමා දැන් ඒ අලලුණු කතාවත් එක්ක ඒකට තව කොටසක් එකතු කරමු අපි. ඔබ කතා කරලා ප්‍රතිනිර්මාණ ගැන. ඒ කියන්නේ මම තේරුම් ගත්ත විදිහ හරිනම් ප්‍රතිනිර්මාණයක් කියලා කියන්නේ අපි තියෙන දෙයක් අවශ්‍යතාවය මත යලිත් නිර්මාණය වීම. එතකොට මේ අපි හිතමු දැන් මේ වෙලාවේ අපිට ඩොලර්ස් නැහැ. පිටරටින් ගෙන ගොඩක් බඩු ගේන එක අපි නතර කරලා තියෙන්නේ. එහෙම තත්වයක් තුළ අපි ප්‍රතිනිර්මාණ සඳහා අපේ අලුත් ප්‍රතිනිර්මාණ කරන්න උනන්දුවක් දක්වන අය එහෙම නැත්නම් අපේ තරුණ පිරිස අර ත්‍රිරෝද රථයට වෙලා කාලේ නාස්ති කරන අපේ තරුණ ජවයේ ප්‍රයෝජනට ගත්තොත් හොඳ නැද්ද?
වසන්ත මේකෙත් පැති දෙකක් තියෙනවා. මේකේ තියෙනවා නීතිමය පැත්තක්. නීතිය පැත්ත ගත්තොතින් අපිට කෙනෙක්ට අයිති පේටන්ට් බලපත්‍රයක් තියෙන නැත්නම් ඉන්ටෙලෙක්චුවල් ප්‍රොපර්ටි බුද්ධිමය දේපල අයිතියක් තියෙන කෙනෙක්ගේ දෙයක් අපිට ඔහුගේ අවසරයකින් තොරව ප්‍රතිනිර්මාණය කරන්න බෑ. ඒක පළවෙනිම දේ. ඒතකොට ප්‍රතිනිර්මාණය කරනවා කියලා කොවිඩ් වසංගතයේ වෙලාවේදී තව කෙනෙක්ගේ තියෙන දෙයක් අපේ තියෙන මේ අපේ නොහැකියාව සහ අපේ තියෙන අසරණකමත් එක්ක නිර්මාණය කරන්න පුළුවන්. නමුත් ඒක ව්‍යාපාරයක් විදියට පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ. තව කෙනෙක් සතු නම් ඒ බුද්ධිමය දේපල අයිතිය. මම හිතන්නේ එතනින් එහා ගිහිල්ලා අපිට එකතු වෙන්න පුළුවන් නම් වසන්ත මම හිතන්නේ අර ත්‍රිවිල් රටේ එළවනේ මහත්මයා සහ සියලු දෙනාම අපිට එකතු වෙන්න පුළුවන් නම් ඔවුන්ගේ හැකියාවත් එක්ක මහා පරිමාණ නිර්මාණ කරනවට එහා ගිහිල්ලා මම හිතන්නේ සමාජය තුළ ගොඩාක් අවශ්‍යතාවයන් තියෙනවා වසන්ත මේ පුංචි දේවල් වලට. එකම ගැටලුව තියෙන නැත්නම් නව නිර්මාණකරණයේ අපි නියම අර මුල් වලට ගිහිල්ලා බහැලා අපි කතා කරන්න උත්සාහ කරොත් වසන්ත මේකේ තියෙනවා ගැටලු දෙකක්. ප්‍රධාන ගැටලු දෙකක් තියෙනවා. පළවෙනි ගැටලුව තමයි නව නිර්මාණකරු සමාජගත නොවීම නිසා ඇති වෙන ගැටලුවක්. ඒක තමයි සමාජයේ තියෙන ගැටලු නව නිර්මාණකරුට එන්නේ නැහැ. ඒතර නව නිර්මාණකරු නව නිර්මාණයක් බිහි කරන්නේ හීනෙන් නැගිටලා ඔළුවට එන මේ අදහසක් එක්ක උ නව නිර්මාණයක් කරලා ඊට පස්සේ සමාජෙට කියනවා මෙන්න මම නව නිර්මාණයක් හදලා තියෙනවා මේක බාර ගන්න කියලා. ඒතකොට සමාජයට බලහත්කාරයෙන් අපි ඔහු හදපු නව නිර්මාණය සමාජගත කරන්න උත්සාහ කරනවා. මේක යාර දැන් අපි හිතමු රාජ්‍ය මැදිහත් වීමක් තියෙනවා කියලා අපි බලාපොරොත්තු වෙමු වසන්ත. මේ හදලා තියෙන අලුත් නිර්මාණයක් අපි ලංකාවේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියලා බ්‍රෑන්ඩ් එකක් හදින්න. ඒතර ලංකාවේ ආණ්ඩුව තීරණය කරනවා හරි මේක ලංකාවේ දෙයක්. මේක බලහත්කාරයෙන් නැත්තම් මේක රුපියල් 100 භාණ්ඩයට ආණ්ඩුව තව රුපියල් 100ක් අතින් දාලා රුපියල් 90ක් අතින් දාලා රුපියල් 10 ගානේ මේක සමාජයට දෙන්න උත්සාහ කරනවා. මේක සස්ටේනබල් නැත්නම් මේක තිරසර පැවැත්මක් නෑ වසන්ත. මොකද මේක දුවන්න බෑ මේ ප්‍රොඩක්ට් එකට. අපිට පුළුවන් නම් නව නිර්මාණකරු සමාජයේ තියෙන ගැටලුවක් තෝරා අරගෙන ඒ සමාජයේ තියෙන ගැටලුවට උත්තරයක් හොයන්න. එතකොට අර දේශපාලන යාන්ත්‍රණයවත් රාජ්‍ය යාන්ත්‍රණයවත් මැදිහත් වීමක් අවශ්‍ය නැහැ. එතකොට මේක ගන්න පිරිසක් මග බලාගෙන ඉන්නවා. අපි ගමු සරල උදාහරණයක් කොවිඩ් වසංගතේ. අපිට පුළුවන්කම තියෙනවා නම් ලංකාවේ මිලියන 22කින් එක පුද්ගලයෙකුට හැකියාව තියෙනවා නම් කොවිඩ් වසංගතේට එක බෙහෙතක් හොයාගන්න. වසන්ත මේකට රාජ්‍ය අනුග්‍රහයක් අවශ්‍ය නැහැ. බිලියන 7.8ක් ලෝකේ බලන් ඉන්නවා මේ බෙහෙත එනකම්. අන්න ඒ වගේ. ඒතර අපිට පුළුවන් නම් සමාජයේ තියෙන ගැටලුව තේරුම් අරගෙන ඒ සමාජයේ තියෙන ගැටලු වලට උත්තරයක් හොයලා ඒක සමාජගත කරන්න. ඒතර බලහත්කාරයෙන් සමාජගත කරන්න වෙන්නේ නැහැ. මේක ආදරෙන් බැලඳ ගන්න සමාජය බලාගෙන. එහෙම නැතුව සමාජයේ තියෙන ගැටලුවක් නැතුව හිතේ ආපු දෙයක් නිර්මාණය කරපු පළියට ඒක නව නිර්මාණයක් විදිහට පේටන්ට් බලපත්‍රයක් ගත්ත පළියට ඔහු මේක සමාජගත කරන්න ගියොත් බලහත්කාරයෙන් ඒක පැවැත්මක් නෑ. ඒක දුවන්න බෑ. ඒකට මොන යාන්ත්‍රණයක බලපෑමක් එක්ක මේක සමාජයට ගෙනියන්න උත්සාහ කරත් බලහත්කාරයෙන් ඒකේ පැවැත්මක් නෑ. ඔන්න ඕක තමයි ලංකාවේ තියෙන ගැටලුව. එක පැත්තකින් සමාජයේ ඒ අවශ්‍ය කරන මේ ගැටලු ටික අපි තේරුම් ගන්න. ඒකට ප්‍රධානම හේතුවක් තමයි නව නිර්මාණකරු සමාජගත වෙන්න. විශේෂයෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ ගත්තම අපි යම් කිසි විදිහක අපි දරුවන්ට දොස් කියන්නත් බෑ. පොතේ ඉඳලා පාඩම් කරන්න ඕනේ. එහෙම නැත්නම් විභාගේ පාස් වෙන්න බෑ. එහෙම ගිහිල්ලා විභාගේ පාස් වෙනවා. පාස් වුණාට පස්සේ මේ අවුරුද්දේ යන දරුවන්ට නම් අඩුම ගානේ A level කළවත් සමාජයට යන්න පුළුවන් කමක් වුණේ නැහැ කොවිඩ් වසංගතයත් එක්ක. කොහොම හරි මේ එන දරුවා සමාජයත් එක්ක තියෙන ගැටීම අඩුයි. ඒතකොට මේ ගැටීම අඩුකමත් එක්ක උන් නිර්මාණය කරන දේ සමාජයට අවශ්‍ය දෙයක් නෙමෙයි. ඒතකොට එහෙම උනේ නැති වුණාම සමාජයක පිළිගන්නේ නැහැ. ඒක පිළිගැනීම නැති වෙනකොට අර මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන concept එකටම ලොකු පහරක් වදිනවා. ඉතින් මම හිතන්නේ පළවෙනිම වැදගත්කම තමයි අපි සමාජයේ තියෙන ගැටලු තේරුම් අරගෙන ඒකට නිර්මාණය කරනවා. ඇරෙන්න ප්‍රතිනිර්මාණය කියන එක මම හිතන්නේ නෑ. ඒක එක්තරා විදිහක අර ස්ටාර්ටින් පොයින්ට් එක ආරම්භයක් විදිහට අපිට ගන්න පුළුවන්. නමුත් ඒක යාවත්කාලින වෙන්නේ නැහැ. ඒක නැත්නම් කාලයත් එක්ක පවත්වාගෙන යන්න පුළුවන් ක්‍රමවේදයක් වෙන්නේ නෑ අවසන්. ඒක අපි තේරුම් ගත යුතුයි. මම හිතන්නේ ඇත්තම බොහොම හොඳ පැහැදිලි කිරීමක් ලැබුණා. මට හොඳට තේරුණා. මම හිතන්නේ අහන් ඉන්න හැමෝටම තේරෙන්නේ නැති කියලා විශ්වාස කරනවා ඔබේ පැහැදිලි කිරීම. ඒ නිසා ඔබ කියන විදිහට අපි හඳුනාගත යුත්තේ සමාජයේ තියෙන ප්‍රශ්න. මම හිතන්නේ ඔබ එන්නත උදාහරණයක් ගත්ත එක ඊටාම වටිනවා කියලා මට කල්පනා වුණා. මොකද ඒක තමයි මේ වෙලාවේ තියෙන ලොකුම සමාජ ගැටලුව. අපි හැමෝම බලන් ඉන්නේ කොහොමද කොවිඩ් වසංගතයෙන් බේරෙන්නේ කියලා. ඉතින් එහෙම හිතන්න පුළුවන් කමක් තිබුණා නම් නව නිපියුම් කරුවෙක් එහෙම නැත්නම් නව නිර්මාණ කරුවෙක් වෙයි කියලා ඔබ කියනවා. බොහොම හොඳයි. නව නිර්මාණකරුවන්ට ඉඩක් තියෙනවා කියලා ඔබ කියනවා. ඒකට සහයක් ලැබෙනවද අපේ බලධාරීන්ගෙන්? එහෙම නැත්නම් ඔබ ඇතුළු නව නිපියුම් කරුවන්ගේ කොමිසමෙන් කොහොමද නව නිපියුමක් ගැන අදහසක් තියෙන කෙනෙක් යොමු විය යුතු අපි කියන්නේ පාත් එක මොකක්ද? වසන්ත මේකෙත් නැවත මං හිතන්නේ යාන්ත්‍රණය සමාජයේ තිබුණ අපි ගත්තොත් නව නිපැයුම්කරුවන්ගේ කොමිසම කියන එක ලංකාවේ ස්ථාපිත වෙන්නේ
1979. ඒතර 1979 ඔබ නෙමේ මෙතන බලන් ඉන්න ඕනම කෙනෙකුට පුළුවන් නම් නව නිපැයම් කරුවන්ගේ කොමිසමේ ඇක්ට් එක නැත්නම් පාර්ලිමේන්තුවට දාපු පනත අරගෙන කියවන්න ඔබ පුදුම වෙයි. නව නිර්මාණකරණයේ අද අවශ්‍ය කරන හැම පුංචි අස්සක් මුල්ලක්ම ඉතාමත්ම මම දන්නේ කවුද මේ පනත ඩ්‍රාෆ්ට් කරේ නැත්නම් ඒකේ මූලික ආකෘතිය හැදුවේ කියන එක මම දන්නේ නැහැ. නමුත් ඒ ආකෘතිය හරියට පරිශීලනය කරන්න පුළුවන් නම් කෙනෙකුට තේරෙයි ලෝකේ තියෙන හොඳම නව නිර්මාණ කරන රට බවට පරිවර්තනය කරන්න පුළුවන් යාන්ත්‍රණයක් සතු ආයතනයක් 1980 ඉඳලා මේ ලංකාව ඇතුලේ තිබුණා කියන. ඒතර ඒක ඇතුළෙම තේරෙනවා අපි මොනතරම් දීන අර තව කෙනෙක් ඇවිල්ලා කරලා දෙන කම් බලාගෙන හිටපු જાතියක්ද කියලා වසන්ත. මොකද එහෙම යාන්ත්‍රණයක් රට ඇතුලේ තිබුණා. එහෙම ආයතන රට ඇතුලේ තිබුණා. ඒකට අවශ්‍ය කරන මුල්‍යමය ප්‍රතිපාදන සහ ඒකට අවශ්‍ය කරන සහයෝගය රාජ්‍ය යාන්ත්‍රණයේ සහයෝගය ඔය කියපු දවසේ ඉඳලම තිබුණා. අපි ගත්තොත් ඊයේ දවස් තමයි නව නිපැයම් කරුවන්ගේ දිනය තිබුණේ. ඔක්තෝබර් 26 වෙනිදා. ඔක්තෝබර් 26 වෙනිදා කියන්නේ ලංකාවේ පළවෙනි නව නිපැයම් කරුවන්ගේ කොමිසමේ හිටපු කොමසාරිස්තුමාගේ උපන්දිනය. ඔහු වෙන කවුරුත් නෙමෙයි ආචාර්ය කුලසිංහයන්. ඒතර ආචාර්ය කුලසිංහයන් හදපු දේවල් සමහර වෙලාවට කෙනෙකුට මහා විහිළුවක් වෙන්න පුළුවන්. කළුතර බෝධිය ආකෘතිය කියන එක කෙනෙකුට විහිළුවක් වෙන්න පුළුවන්. නමුත් සිවිල් ඉංජිනේරුවෙක් විදිහට මට ඒක පුදුමාකාර විශ්වකර්ම නිර්මාණයක්. ඒතර මේ අපේ දේවල් ටීමකට ලක් නොකිරීම නැත්නම් අපේ ඇතුලේ මේ රෝල් මොඩල්ස් නැත්නම් අපේ ඇතුලේ මේ තියෙන චරිත නිර්මාණය නොවීම සහ ඒ වැදගත් චරිත සමාජයෙන් අපගමනය වීම සහ නොවැදගත් චරිතයේ සමාජ ප්‍රගමන සමාජය ඇතුළට රිංගීම ඇතුලේ තමයි මේ ගැටලුවට මේ අවිල්ලා තියෙන ලංකාවේ නැතුව මේ ලංකාවේ නව නිර්මාණකරණයේ අඩුවක්වත් නව නිර්මාණකරණයට දෙන රාජ්‍ය අනුග්‍රහයේ අඩුවක්වත් ඒකට තියෙන යාන්ත්‍රණවල අඩුපාඩුවක්වත් නෙමෙයි. මේ ක්‍රමයේ ලංකාවේ ලේ ඇතුලේ මේ නව නිර්මාණකරණයේ ටික අතු ගාලා දැම්මා. ඒක අපි මුලින් ගත්තා. ඒක අපි අනිවාර්යෙන් අපි පිළිගත යුතු දෙයක්. වසන්ත මොකද නව නිර්මාණකරණයට අපිට කරන හැම දෙයක්ම ලංකාව සතුව තියෙනවා. අපි ගත්තොත් වසන්ත අහපු ප්‍රශ්නෙට මම ගියොත් නව නිර්මාණ කරුවෙක්ගේ හිස මත ඒ පුංචි වස්තු බීජ නැත්නම් නව නිර්මාණකරණයට කරන්න අවශ්‍ය කරන අදහස. ඒතර එහෙම කියනකොට කෙනෙකුට හිතන්න පුළුවන් අයියෝ මේ නව නිර්මාණකරුවන්ගේ කොමිසම උදව් කරන්නේ උපාධිධාරීන්ට විතරද නැත්නම් මේ ආචාර්ය උපාධියක් තියෙන පිරිස් වලට විතරද? නෑ එහෙම දෙයක් නෙමෙයි. බාල මහලු කිහිම වයස් ભેදයකින් තොරව ඒ වගේම උගත් බුද්ධිය මේ උගත් මට්ටම අපස සාමාන්‍ය පෙළ උසස් පෙළ නැත්නම් උපාධිධාරීද කියන එකෙන් තොරව ලංකාවේ ඕනම කෙනෙකුට නිර්මාණශීලී හැඟීමක් එක්ක නව නිර්මාණකරුවන්ගේ කොමිසමකට ආවොදී මේ නිර්මාණශීලී හැඟීම සමාජගත කරන තැනට යනකම් මේ සියලුම දේට අවශ්‍ය කරන තාක්ෂණික ඥානය වෙන්න පුළුවන්, තාක්ෂණික සහයෝගයක් වෙන්න පුළුවන්, එතනින් එහාට ගෙනාව මුල්‍යමය අනුග්‍රහයක් වෙන්න පුළුවන්, නැත්නම් අපිට සමාජ මේ කණ්ඩායම් බද්ධ කිරීමක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම කළ හැකි ආයතනයක් නව නිපැයම් කරුවන්ගේ කොමිසම කියලා මේ රට ඇතුළේ තියෙනවා. නමුත් අවාසනාවකට මේ ආයතනය ගැන තිබිච්ච දැනුම සහ සමාජ අවබෝධය හරිම අල්පයි. මම හිතන්නේ ඇත්තටම මමත් හරියට දුක් වෙනවා වසන්ත. මම නව නිපැයම් කරුවන්ගේ කොමිසමේ කොමිසම කියලා තියක් දැනගත්තේ ඇත්තටම මමත් කොමසාරිස් වුණාට පස්සේ මම 2018 ජනාධිපති සම්මාන ලබනවා නව නිර්මාණ වෙනුවෙන්. එදා තමයි මෙන්න මේ ආයතනයක් තියෙනවා කියලා දැනගත්තේ. මේ ආයතනයේ කාර්යභාරය නිවැරදිව දැනගත්තේ නව නිපැයම් කරුවන්ගේ කොමිසමේ කොමසාරිස් වුණාට පස්සේ. ඉතින් මගේ ගැන කතාව එහෙමනම් අනිත් මිනිස්සු ගැන කවර කතාවක්ද? මම අපි පළවෙනි එහෙනම් මහාචාර්යතුමනි ඔබට දැන් වගකීමක් තියෙනවා මේ කොමිසම වලට අරයි අනිවාර්යෙන් ඒක තමයි කළ යුත්තේ. ඇත්තටම ඒකට තමයි ජනමාධ්‍යවල වැදගත්කම මේ අවශ්‍යතාවය ඉන්නේ වසන්ත. මේක ජනගත කළ යුතුයි. මේක පුළුවන් තරම් මිනිස් අතරට ගෙනියන්න ඕනේ. මොන මීඩියම් එකෙන්ද මොන මාධ්‍යෙන්ද මොන භාෂාවෙන්ද කියන එක වැදගත් නැහැ. මේක සමාජයට ගෙනියන්න ඕනේ. මොකද මේ යාන්ත්‍රණය මේ රට ඇතුලේ තියෙනවා. මේක මොන අමාත්‍යාංශයටද අයිති, මොන ආණ්ඩුවේ මේ පවතින රජයේ කවුද, මේකේ දේශපාලන බලපෑම කවුද, ඒවා නෙමෙයි වැදගත් වෙන්නේ. මෙහෙම රාජ්‍ය ආයතනයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ ගැසට් එකකින් නැත්නම් මේ ඇක්ට් එකකින් ආපු ආයතනයක් තියෙන 1979 ඉඳලා තිබිච්ච ආයතනයක්. මේක බල සම්පන්න කළ යුතුයි. මේකේ ඉන්න මිනිස්සු වැඩ කරන්නේ නැත්තම් නැවතත් ඒකේ වගකීම තියෙන ජනමාධ්‍ය සහ මේ රටේ මිලියන 22ක් ජනතාවට මේ මිලියන 22 ජනතාවගේ රුපියලෙන් 7න් තමයි මේ ආයතනවල බදු ගෙවන්නේ. මේ බදු සල්ලි වලින් තමයි ආයතන නඩත්තු වෙන්නේ. නව නිපැයම් කරුවන්ගේ කොමිසම විතරක් නෙමෙයි වසන්ත, හැම ආයතනයක්ම වැඩ කරන්නේ නැත්තම් වැඩ කරව ගන්න එක රටේ මිනිස්සුගේ යුතුකමක්. ඉතින් ඒක ඒ දැනුවත් කිරීම අපි කරමු ජනමාධ්‍ය හරහා. වැඩ කරන්නේ නැත්නම් එහෙම දැනුවත් කරාට පස්සේ වැඩ කරන්නේ නැත්නම් ජනමාධ්‍ය ආයතන සතු වගකීමක් අපි එකතු වෙලා එකට ඇවිල්ලා මේ හැම කෙනෙකුටම විරුද්ධව කතා කරමු. මේක හොඳ වෙලාවනේ කොවිඩ් වසංගතෙත් එක්ක
රට ඉස්සරහට ගෙනියන්න පැහැදිලිවම. කතාව ඉස්සරහට ගෙනියන්න. හොඳයි අපි විවෘත පැහැදිලිවම. කරමු මහාචාර්යතුමනි මේක සවන් දෙන අයට ඒ වගේම Facebook කරහා වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්න අයට ප්‍රශ්න ඇති මහාචාර්යතුමාගෙන් අහන්න මේ පවතින තත්ත්වෙත් එක්ක අපි විවෘතයි ඔබේ නම කියලා ප්‍රශ්න යොමු කරන්න පුළුවන් මහාචාර්යතුමාට. පුහුණු විශ්වවිද්‍යාලයේ සිසු දරුදරියන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල ප්‍රමාණයක් ඉන්න වැඩසටහනත් එක්ක ඔබට විවෘතයි. වසන්ත අපි මෙහෙම කියමු කෙනෙකුට කියන්න බැරි නම් අඩුම ගානේ අපිට chat එකේ නැත්නම් මේ තියෙන message facility එක හරහා අපිට පුළුවන් නම් ලියලා හරි යවන්න. ඒකට වසන්තට නැවත මට යොමු කිරීමේ හැකියාව තියෙනවා මේ ප්‍රශ්නය. අනිවාර්යෙන්ම. ඒ වගේම මහාචාර්යතුමනි මතක් කරන්න ඕනි මේ වෙලාවේ අපේ ඊමේල් ලිපිනේ මොකද මේ වැඩසටහන එක්ක එකතු වෙච්ච අයට නව නිපයුම් එහෙම නැත්නම් නව නිර්මාණ පිළිබඳව අදහස් තියෙන්න පුළුවන්, යෝජනා තියෙන්න පුළුවන්. ඒවා අපිට යොමු කරන්න පුළුවන්. අපි සූදානම් ඒවා සියල්ල මහාචාර්යවරයාට යොමු කරන්න. info@vforce.lk info@vforce.lk තමයි ඊමේල් ලිපිනේ. ඔබ ප්‍රශ්න අහනවා නම් අපිට ඊටාම ඉක්මනට කාලය දෙන්න පුළුවන්. කෙනෙක් ඉන්නවද ප්‍රශ්න යොමු කරන්න? රංගික මහත්තයා ඔව් හෙලෝ කියන්න ඇහෙනවා. මහාචාර්යතුමා මම වීපෝස් සුපුල් කතා කරන්නේ. ඇත්තටම අද කාලේ තත්ත්වය හැටියට මේ රටේ තියෙන තත්ත්වය හැටියට නව නිර්මාණ කියන දේ දැන් මං හිතන්නේ මේ ඇත්තටම වසන්ත මාසින් ඔබතුමත් ඒක පිළිගන්නවා මාධ්‍යයක් හැටියට. මාධ්‍ය නිතර දෙවිලේ සිරස නිවුස් එකේ හිටන් හැමතැනම යනවා අහවල් එක්කෙනා අහවල් පළාතෙන් අහවල් නිපැයුම නිර්මාණය කරා ඒක සමාජගත කරන්න බැරුව ලොකු මේ අපහසුතාවයටපත් වෙනවා මේ සමාජයේ. එතකොට ඒ පිළිබඳව නව නිර්මාණ කොමිසම හැටියට ඔබතුමාලගේ ඉදිරි ක්‍රියාමාර්ගය කියන්නේ මං හිතන්නේ මම නම් විශ්වාස කරන රංගික මහත්තයා මේ නව නිර්මාණ කියන දේ දේශපාලන ශාස්ත්‍රයේ ඉඳලා ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයට ඔබතුමාට කියන්න ලංකාවේ තියෙන ඇඟලුම් ශාස්ත්‍රය උදාහරණයක් මම ගන්නම්. ලංකාවේ තියෙන ඇඟලුම් ශාස්ත්‍රය අපේ රටේ මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එක අගේ නැති වුණාට ඔබතුමා පිට රටක සෞදියකට හරි ඇමරිකාවට හරි කැනඩාවට හරි ඕනම රටකට ගිහලා බලන්න මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන බ්‍රෑන්ඩ් එකට මේ ලංකාවේ කොච්චර සමාජයේ තැනක් හැදිලා තියෙනවද? ඒ තැන හැදුවේ අපේ ඉන්න මේ ඒක සමහරට මහාචාර්ය නොවෙන්න පුළුවන්. සමහරට ඉස්කෝලේ අටවසරට ගිහිල්ලා ඒ මහාන ඇඳුම් කෑල්ල පිටරටට මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන ලේබල් එක ගහලා යවලා ඒ බ්‍රෑන්ඩ් එක ලෝකේ පිළිගත්ත බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ලංකාවේ. ඉතින් දැන් මේ ඇත්තටම මේ දවස්වල තියෙන තත්ත්වය අනුව මොකද මගේ ගෙවල් මිනුවන්ගොඩ අපි ලොක්ඩවුන් වෙලා ඉන්නේ. මේ තියෙන තත්ත්වය මත මේ සමාජයේ ගොඩ එන්න නම් මම නම් තරයේ විශ්වාස කරන්නේ දේශපාලන ශ්‍රේෂ්ඨය සහ ලංකාවේ ප්‍රවීණ විද්වත් මණ්ඩලය කියන්නේ මහාචාර්යවරු ආචාර්යවරු සියලුම දෙනාගේ මතේත් එක්ක මේ නව නිර්මාණකරුවන් කියන කොට්ටාසය ඉස්සරහට ගන්න ඔබතුමාලගේ වැඩපිළිවෙලක් තියෙනවද මේ ඉස්සරහට ඉදිරි කාලය තුල? ඒ කියන්නේ මේ කොවිඩ් වසංගත කාලය තුල. පැහැදිලිවම තියෙන උපුල් මම හිතන්නේ ඒක මම අවධාරණයෙන් කියලා යුතුයි. මම කියනවා මම ඇත්තටම පළවෙනියෙන්ම අපි දැන් මේ වසන්තත් එක්ක කතා කරනකොටත් මම කිව්වේ පළවෙනිම අවශ්‍යම දේ තමයි උපුල් ලංකාවේ පිළිගැනීමක් හදන එක මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන වසන්ත කිය මේ උපුල් කියප එක හරියටම හරි. අපි වෙන රටකට ගියොත් මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එක මහා උජාරුවෙන් අපි කතා කරනවා. අපි ලෝකේ තියෙන ඉහළම බ්‍රෑන්ඩ් එක තමයි මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන්නේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා කියන එක. අපි ඇගලුම් ගැන කතා කරොත් ඒ වගේම තමයි උපුල් අපි ගත්තොතින් තේ කොළ ගත්තොතින් සිලෝන් ටී කියන එක තාම බ්‍රෑන්ඩ් තාම ලංකාවේ තේවලට ගහන්න තේ එකක් ලෝකෙ කොහෙවත් නැහැ. නමුත් අවාසනාවකට මේ ලංකාවේ දේවල් ලංකාවේ අගේ නොකිරීම තුලින් මම පුංචි උදාහරණයක් කියන්නම් උපුල්. මම මේ ළඟදී ගිය වසරේ අවසානයේ මම රුසියාවට මට යන්න ඕන වෙලා මම යාළුවන්ට ගෙනියන්නේදී මම ගෙනියන්න ලංකාවේ ගෙනියන්න තියෙන්නේ සිලෝන් ටී. මේක තමයි වැදගත්ම දේ ලංකාවෙන් එළියට ගෙනියන්න. මම ලංකාවේ එක්තරා ප්‍රසිද්ධ ආයතනයකට ගිහිල්ලා මම තේකොළ පෙට්ටි ටිකක් අරගෙන මම ගියා රුසියාවට ගිහිල්ලා මම යාළුවන්ට තෑගි දුන්නාට පස්සේ උන් එක කඩලා මට පෙන්නනවා මේ තේකොළ පැකට් එක හරි සිලෝන් ටී තමයි මේක මේ පැකට් එක හදලා තියෙන්නේ පැක්කින් සෙන්ට් පීටර්ස්බර්ග් රුසියාවේ සෙන්ට් පීටර්ස්බර්ග් නගරේ තමයි මේක පැක් කරලා තියෙන්නේ. ඒතර ඔබ හිතන්නේ මේකේ වැලියු ඇඩිෂන් එක කොහෙද තියෙන්නේ කියලා අගය එකතු කිරීම. තේකොළ ලංකාවේ තේකොළේක හරි නමුත් ලංකාවේ තේකොළ අන්තිමට පැක් කරලා තියෙන්නේ රුසියාවට ගෙනගිහිල්ලා. රුසියාවට ගෙනිච්ච තේකොළ පෙට්ටිය තමයි දැන් නැවත ලංකාවට ඇවිල්ලා මම ලංකාවෙන් අරගෙන ගිහිල්ලා රුසියාවට විකුණන්නේ. ඒතර මේක ඇතුලේ
දේශපාලකයාට සහ මේ තියෙන රාජ්‍යාන්ත්‍රණයට ලොකු කැපකිරීමක් තියෙනවා. අනිවාර්යෙන් මේක මේ දේ කළ යුතුයි. නමුත් ඒක ඇතුලේ අපි සමාජ වගකීමක් තේරුම් ගන්න තියෙනවා. උපුල්ටයි මටයි වසන්තරයි මේ හැමෝටම තියෙනවා මේ සමාජීය අර සාමූහික සමාජ වගකීම කියලා දෙයක්. ඒතර මේ සාමූහික සමාජීය වගකීම අපි හරියට හරියාකාරව නොකරපු හින්දා අපි හැමතිස්සෙම ඇඟිල්ල දික් කරන්න කැමති තව කෙනෙකුට ඇඟිල්ල දික් කරලා මට ඒකට තව දෙයක් එකතු කරන්න ඕනේ. ඔබතුමාට මතකයි ඩෙන්ගු රෝගේ. ලංකාවේ කාලයක් තිබ්බා සීග්‍රේම් තනිකර මේ කොවිඩ් වසංගතයට වැඩි යහපන් ඩෙන්ගු රෝගීන් ප්‍රමාණයක් මේ වුණා. නමුත් පිටරටින් අපිට ආදේශක බෙහෙත් ආවා. නමුත් ඒක අපේ ලංකාවේ මිනිස්සෙක් චූටි පැපොල් කොළ යුෂ එක දුන්නා. ඒ දුන්න එක හරියටම හරි. නමුත් ඒකට ගැටලුව වුණේ ලංකාවේ මිනිස්සු බටහිර ගැතිභාවයද මන් දන්නේ නැහැ. මේඩි ශ්‍රී ලංකා කියන එක අගය කරන්නේ නැද්ද දන්නේ නැහැ. හොස්පිටල් එකෙන් කිව්වා පැපොල් කොළ යුෂ එක දෙන්න එපා. ඒක හොඳ නැහැ. ඒකේ කිසිම බ්‍රෑන්ඩ් එකක් නැහැ. කිසිම විවිධාංගීකරණයක් නැහැ. නමුත් ඒ පැපොල් කොළ යුෂ එකට පුළුවන් ඩෙන්ගු රෝගයේ තියෙන වෛරස් එකේ සෛල විනාශ කරන්න. ඒ හැකියාව තියෙනවා. ඉතින් ඒ මට්ටම දැන් අද කාලේ හැටියට මම හිතන්නේ අපි හොඳටම මේ කොවිඩ් වසංගතයේ උදාහරණයට කොවිඩ් වසංගතයට යන්න ඕන මම හිතන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව මේක තව අවුරුදු මම හිතන්නේ 10 15ක් යනකොට හොයාගන්නේ. නමුත් එතකොට ලෝකයේ භාගයට භාගයක් ව්‍යසනේ විනාශ වෙලා ඉවරයි. මම හිතනවා මේ වෙලාවේ හොඳම දේ ආචාර්යවරු මහාචාර්යවරු වෙන්න පුළුවන්. ස්තුතියි. අපි දීර්ඝ පැහැදිලි කිරීම වලට නොයයිමු. ප්‍රශ්නය කෙටියෙන් යොමු කරමු කාලයත් සීමිත හින්දා. ඒ වගේම ප්‍රශ්නය අහන කෙනාට අපි මතක් කරනවා වීඩියෝ එක ඔන් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මහාචාර්යතුමනි උපුල් කියපු කතාව වැදගත්. අර අපි කියපු ගස්ලබු මේ දල්ලේ තියෙන යුෂයක අතරම උපුල් ලංකාවේ තියෙන ඔය ගස්ලබු දල්ලේ තියෙන යුෂ වලින් හදපු ටැබ්ලට් එකක් පේටන්ට් ගත්ත ටැබ්ලට් එකක් රාජ්‍ය සම්මාන දීපු ටැබ්ලට් එකක් මගේම හිටපු සහකාර කොමසාරිස්වරයෙක් වෛද්‍යවරයෙක් මේ වෛද්‍යවරයෙක් හදපු බෙහෙතක් ලංකාවේ තියෙන මේ බෙහෙත අපි ලංකාවෙන් එළියට ගිහිල්ලා වෙන රටවල් වල ඩෙන්ගු රෝගීට භාවිතා කරන අවාසනාවට ලංකාවේ ඒක පිළිගත් වෛද්‍ය ක්‍රමවේදයක් විදිහට සලකන්නේ. ඒක ඇත්ත. නැවතත් අපි කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න හරිම සරලයි. නමුත් ඒ ඇතුලේ අපි තියෙන සමාජ වගකීම හරියට කරාද මේ වගේ උදාහරණ අපිට පොතේත් අපිට ගන්න පුළුවන්. නමුත් ඒ උදාහරණවල අන්තිමට යටටම ගිහිල්ලා බැලුවොත් අපි හැමෝටම පුංචි වගකීමක් තියෙනවා මේකේ කතා කරන්න. මම හැමතිස්සෙම වගකීම මගේ පැත්තට ගන්න කැමති. නවනිපම් කරුවන්ගේ කොමිසම විදියට නවනිපම් කරුවන්ගේ කොමිසමේ කොමසාරි විදියට මගේ වගකීම ගන්න කැමති. මොකද මම තව කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා මම මගේ තියෙන වැරදි ටික හදාගත යුතුයි. මම හිතන්නේ මෙතන වැදගත් වෙන්නේ අපිට ධනවාදීද සුභවාදී සහ අසුභවාදී විවේචන හැම දෙයක්ම ඇතුලේ අපිව නිවැරදි කරගත යුතුයි. දේශපාලනය නිවැරදි කරන්න නැත්නම් පවතින රාජ්‍යාන්ත්‍රයෙන් නිවැරදි කරන්න ඉස්සෙල්ලා අපිට පුළුවන් නම් සාමූහිකයක් විදියට අපේ තියෙන යුතුයකම හරියට සමාජයේ ඇතුලේ අපේ රෝල් එක හරියට ප්ලේ කරන්න පුළුවන් නම් අපේ රංගනය හරියට කරන්න පුළුවන් නම් මම හිතනවා මේ ගැටලුව විසඳන්න පුළුවන් කියලා. අන්න එතනදී අපිට සාමූහිකව හොඳ පිටකොන්දක් තියෙන නව නිර්මාණකරුවෙක් බිහි කරන්න පුළුවන් නම් පළවෙනිම නව නිර්මාණකරුවා ස්වාධීන කරන්න පුළුවන් නම් නව නිර්මාණකරුවා ව්‍යවසායකයා මතවත් ජනමාධ්‍ය මතවත් දේශපාලකයා මතවත් යකින චරිතයක් නැතුව ස්වාධීන චරිතයක් කොට නව නිර්මාණකරුවා බිහි කරන්න පුළුවන් නම් ඒ ඇතුලේ ලංකාවේ ස්වාධීන නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරන්න පුළුවන් නම් මේ සේවා ආර්ථිකයකින් නිෂ්පාදන ආර්ථිකයකට එන්න පුළුවන් නම් ඒක ඇතුලේ අපිට ස්වාධීන මතධාරීන් මේ රට ඇතුලේ හදන්න පුළුවන් නම් උපුල් එදාට මම ගියත් උපුල් ගියත් ඔතන ගිහිල්ලා පොලිටික්සින් කපපු පාලකෙක් තිබ්බත් රාජ්‍යාන්ත්‍රණය යදුවයි දැන් වෙලා තියෙන්නේ අපි හැමතිස්සෙම රාජ්‍යාන්ත්‍රයට ඇඟිල්ල දික් කරනවා අපේ අතේ වැරදි තියනවා. මම හිතන්නේ අපි හැමෝගෙම අතේ වැරදි තියෙනවා. මේ වෙලාවේ වැරදි තේරුම් අරගෙන මම හිතන්නේ වැදගත් දේ වෙන්නේ වැරදි හදාගෙන ඉස්සරහට. ඉතින් මේ කොවිඩ් වසංගතේ මම හිතනවා ඒකට කරපු හොඳ ආයෝජනයක් කියලා. මම හිතන්නේ අපි මේ අවස්ථාව නිවැරදිව පාවිච්චි කරන්න උත්සාහ කරමු. සුබ සන්ධ්‍යාවක් සර්. වීඩියෝ එක ඔන් කරගන්න පුළුවන් ඔබේ. සුබ සන්ධ්‍යාවක් සර්. මගේ නම තුෂාන් රංගන. තුෂාන් මට පොඩි ගැටලු දෙකක් තියෙනවා. ඒක පොඩ්ඩක් අහගන්න සරෙන් කතා කරේ. මේ දැන් අපේ රටේ ගොඩක් තියෙන ප්‍රශ්නයන්නේ අලිමිනිස් ගැටුම සර්. ඒකට මේ නව නිෂ්පාදන මේ නව නිපැයුම් කොහොමද ඒකට අදාළ කරගන්නේ කියන එකයි අපේ රටේ තියෙන මේ දුප්පත්කම නැති කරගන්න මේ නව නිෂ්පාදන කොහොමද අපි දායක කරගන්නේ කියන ගැටලු දෙක තමයි පුතුමාගෙන් පොඩ්ඩක් අහන්නේ.
ඉතාමත්ම වැදගත් ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නෙට මම යම් කිසි විදියක උත්තරයක් දුන්නා. නමුත් මම නැවත ඒ උත්තරේ මම හිතන මට පුංචි වෙලාවක් තියෙනවා කියලා මම හිතනවා. නැවතත් කිව්වොතින් තුෂාන් වගේ මේ ආසාවක් තියෙන පිරිස් වලට ඇත්තටම අපි පහුගිය කාලය තුලේ අලිමිනිස් ගැටුම නෙමෙයි වනසතුන් සහ මිනිසුන් අතර තියෙන මේ ගැටුම. අප දකින්න එක මාර ව්‍යසනයක් විදිහට ලංකාවේ වනසතුන් කියන්නේ ලංකාවේ තියෙන ලොකුම ඇසෙට් එක විදිහට ලොකුම වත්කම විදිහට දකින්න පුද්ගලයෙක් මම. අලියෙක් කියන්නේ ලොකු වත්කමක්. නමුත් අවසානවට අද අපි අලියෙක්ව දකින්නේ මහා හතුරෙක් විදිහට. ඒ අපේ පරම්පරාව හතුරෙක් විදිහට දකින්නවා නම් තුෂාන් තව අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා මේ දැන් ඉන්න පුංචි දරුවෝ වැඩිහිටිය වෙනකොට සමහර ලාවට මේ අලියා මේ වනසතුන් නිල වගේ ඉඳලා හැම සතෙක්ම LTT කාර්යයක් ගාන දුට්ටන මරන්න ගානට වැටෙයි. මේ වගේ ලංකාවේ තියෙන ලොකු වත්කමක් අපිට නැති වෙයි. මේකින්ද තමයි අපි වනසතුන් සහ වනජීවීන් සහ ජනජීවීන් අතර තියෙන මේ ගැටුම निराකරණය කරන්න වැඩසටහනක් පටන් ගත්තේ. මම උපුල් කියප එකටත් පුංචි දෙයක් එකතු කරන්න කැමතියි. මේ ප්‍රශ්නේ ඇතුළෙම අපි මොකද කරන්න කියලා අහුවොතින් ඇත්තටම අපි හිතුවා මේ අවුරුද්දේ ඉඳලා පුළුවන් තරම් අර ජෙනරල් නැත්නම් අපි අර සාමාන්‍ය විදිහේ තරංග සාමාන්‍ය විදිහේ නව නිර්මාණ එකතු කරන එකට එහා ගිහිල්ලා යම් කිසි අංශ කීපයක් ටාගට් කරලා නැත්නම් ටාගට් ගෲප්ස් වලට ගිහිල්ලා යම් කිසි විදිහක මේ ප්‍රොජෙක්ට්ස් කරන්න නැත්නම් ප්‍රෝග්‍රෑම්ස් කරන්න ඒක කරපු එක ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ වනජීවීන් සහ ජනජීවීන් අතර ගැටලුව निराකරණය කරන්න මේ තුෂාන් ඒකේ අපි නව නිර්මාණ අත්‍යවශ්‍ය විශාල ප්‍රමාණයක් ලැබුණා ඒකෙන් අලිමිනිස් ගැටුමට සම්බන්ධ නව නිර්මාණ 15ක් විතර සමාජයේ අපි ට්‍රයල් කරා ඔබ විශ්වාස කරන්නේ නැහැ ඒ ව්‍යායාමය නවනිපැම් කරවන්ගේ කොමිසම මොනතරම් සාර්ථක වුණාද කියන එක අවුරුදු මං කිව්වා වසන්තට ඉස්සෙල්ලා අවුරුදු 30 ගානක් තිස්සේ ලංකාවේ කරපු නව නිර්මාණයක් ලංකාවේ හදපු දෙයක් ලංකාවේ අලි වැටකට ගන්න පුළුවන් වුණේ නැහැ. ගත්තනම් ගත්තේ ලී කොටයක් විතරයි. ඒ හැමදේම අපි ආනයනය කරා. ඔබ විශ්වාස කරන්න මේ නවනිපැම් කරවන්ගේ කොමිසම මොනතරම් චැලෙන්ජ් එකක් අරගෙන ඒ ප්‍රොජෙක්ට් එක කරාද කියනවා නම් අද වෙනකොට අපේ වනජීවී වන සම්පත් අමාත්‍යාංශය වගේම තමයි මහවැලි අමාත්‍යාංශය මේ අමාත්‍යාංශ දෙකම නවනිපැම් කරුවන්ගේ කොමිසම ලංකාවේ නව නිර්මාණ ඇතුළෙන් බිහි වෙච්ච මේ අලිමිනිස් ගැටුමට තියෙන නව නිර්මාණ වලට තැනක් දීලා ඔවුන් ඒවා සමාජගත කරන්න නැත්නම් ඔවුන් ඒවා ප්‍රොකියුර් කරන්න ඔවුන් ඒවා මිලදී ගන්න මට්ටමට පත් වෙලා තියෙනවා. ඒක තමයි අහපු පළවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්නය තමයි තුෂාන් මම නිවැරදි නම් අහපු දෙවෙනි ප්‍රශ්නය තමයි ලංකාවේ දුප්පත් භාගය නැත්නම් මේ තියෙන විරකියාව අපි දුප්පත් භාගයත් එක්ක විරකියාවත් එකතු කරද්දී මේ දෙකට අපිට නව නිර්මාණකරණය උදව් කරන්න බැරිද? පැහැදිලිවම පුළුවන් තුෂාන් අපි ඒකටත් යම්කිසි විදිහක ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවා අවාසනාවකට මේ කොවිඩ් වසංගතයත් එක්ක යම්කිසි පසුබෑමකට ලක් වුණා. නමුත් අපි මම කරන්න යන සහ කරගෙන ගිය වැඩසටහන මම කියන්නම් තුෂාන් අපි තෝරගත්තා ලංකාවේ වෙච්ච මෙතෙක් කල් වෙච්ච නව නිර්මාණ ගම් මට්ටමේ ගෙනියන නැත්නම් ඉහළ මට්ටමේ කරන නිර්මාණ නිෂ්පාදන බවට පරිවර්තනය කරන්න පුළුවන් නව නිර්මාණ වෙනම තියෙද්දි ගම් මට්ටමේ ගිහලා අඩු තාක්ෂණයකින් නිර්මාණය කරන්න පුළුවන් නව නිර්මාණ නිෂ්පාදනය කරන්න පුළුවන් නව නිර්මාණ මොනවද කියලා ඒකට අපි නව නිර්මාණ 400ක් විතර මේ වෙනකොට අඳුනගෙන තියෙනවා. අපි උත්සාහ කරනවා ජාත ආයතනෙ මේ ගම් මට්ටමට යන්න පුළුවන් රාජ්‍ය නිලධාරීන්ව භාවිතා කරලා තරුණ කටයුතු පිළිබඳ ඒ තියෙන සංගම් සමිති සංගම් සහ ඒ රාජ්‍ය ආයතන අපි එකතු කරගෙන අපි උත්සාහ කරනවා මේ නව නිර්මාණ ගමට ගෙනියන්න. අපි පුංචි උදාහරණයක් ගමුකෝ ගමක ගෙදරක නිකන් හිතන්නකෝ කුෂාන් හතු හදලා විකුණන්න යනවා කියලා කුෂාන් විකුණන්න හදනවා නම් කුෂාන් හදුවදී ගමේ හතු හදන ගෙවල් 10ක් හැදුනොත් අපි හිතමු ජයන් කෙනෙක් නැත්තම් මේ ව්‍යාපාරයේ ඉන්න ලොකු දැවැන්තෙක් ඇවිල්ලා තුෂාන්ගේ ව්‍යාපාරයේ සම්පූර්ණ සමූල ඝාතනය කරන්න පුළුවන්. පතු ලොකු ෆැක්ටරි එකක් දාලා ගමේ තියෙන සම්පූර්ණ ව්‍යාපාරයම විනාශ කරන්න පුළුවන්. නමුත් තුෂාන්ට පුළුවන් නම් පේටන්ටඩ් ප්‍රොඩක්ට් එකක් අරගෙන ගිහිල්ලා ගමේ නිර්මාණය කරන්න. ඒකට අපි හිතමු බිස්කට් එකක් හදනවා කියලා පේටන්ට් එකක් තියෙන මේ පුංචි බිස්කට් එකක් විස්කෝතුවක් හදනවා කියලා. ඒ විස්කෝතුව හැදුවේ ඇතුලේ ඒ විස්කෝතුව අර කියපු බුල්ඩෝස් කරන්න නැත්නම් සමූල ඝාතනය කරන්න ජයන් කෙනෙකුට එන්න පුළුවන් කම නැහැ. මොකද ඒක පේටන්ට් කරලා තියෙන්නේ. එතකොට ගමේ කඩේ තමයි මේ විස්කෝතුව අලෙවි වෙන්නේ. ඒතකොට ගමේ කඩේ දන්නවා අන්න අහවල් ගෙදර තමයි මේ විස්කෝතුව හැදෙන්නේ කියලා. ඒක ඇතුලේ විශ්වාසයක් නිර්මාණය වෙනවා. මේක එක්ක ගමේ ඇතුලේ රැකිරක්ෂා අලුත් යාන්ත්‍රණයක් නිර්මාණය. මේක ඇතුලේ ස්වාධීන පුරවැසියෝ කිහිපයක් නිර්මාණය වෙනවා රට ඇතුලේ. ඉතින් මේ වගේ වැඩපිළිවෙලකට යන්න අපි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි මම ගම්මැද්දට මීට පෙරත් ශිවාන්ට සහ ගම්මැද්ද පිරිස් වලට ආයෝජනය කරා. ගම්මැද්දත් එක්ක අපි මේක බද්ධ කරගමු. මම දැන් යම් කිසි විදියක අපි කතා බහ කරනවා මේක ගමඩ ගෙනියන්න ක්‍රමවේදය. ඉතින් මේක සාර්ථක වුණොත් මම හිතනවා අනිවාර්යෙන් ලොකු ගමනක් අපිට යන්න පුළුවන්. ඒ ගමේ තියෙන විරකියාව සහ මේ තියෙන දුප්පත්කම අපිට අපේ ක්‍රමවේදය ඇතුලේ निराකරණය කරන්න පුළුවන්. එහෙම වුණොත් මම හිතන්නේ අපි මේ දකින්න සිහින සබා කරගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙමෙයි තුෂාර. රණවීර සූදානම්මින් ඉන්නා නේද ප්‍රශ්නයක් අහන්න?
රණවීරගේ මයික් එක on නමුත් රණවීර මං හිතන්නේ නෑ. හල්ලතු මහත්තයා කියන්න පුල්. ඔබතුමා කිව්ව දෙයකට මම චූටි දෙයක් ලංකාවේ එකතු කරන්න මම බොහොම කැමතියි මේ අලි මිනිස් ගැටුමට. ඔව්. උපුල් උපුල්ගේ මයික් එක ඔෆ් වුණා ඔටෝමැටිකලි. හොඳයි අපි ඉස්සරහට යමු. උපුල් ඉන්නවද? ඉන්නවා. හරි උපුල් අපිට හල්ලතු මහත්තයා අපිට බැයිද ඔය Wi-Fi තාක්ෂණය ලංකාවේ දැන්ට මං හිතන්නේ තාමත් අදා බලමින් යනවා. Wi-Fi තාක්ෂණය හරහා ඒ කියන්නේ Wi-Fi රෙඩ් දත්ත තරංග තියෙන තරංග සිස්ටම් එක ඒ කියන්නේ රේඩියෝ ඒ හරහා බැයිද අපිට මේ අලින්ට ඒ කියන්නේ හානියක් නොවන ආකාරයට අලින්න පළව හැරීම ගැටලුව ඉතාමත්ම පැහැදිලි. උපුල් මම ඉස්සෙල්ලා අලි මිනිස් ගැටුමත් එක්ක මම කතා කරේ අලිවැට විතරයි. අලිවැට කියන එක ඇත්තටම මනුස්සයාටත් අලිවැට අත්‍යවශ්‍යයි. අලිවැට කොච්චර ෆේල් වුණත් අලිවැට අවශ්‍යයි. අලියටත් අලිවැට අවශ්‍යයි. ඒක මෙන්ටලි නැත්තම් මානසික බැරි එකක් විදිහට අලිවැට තියෙනවා. නමුත් උපුල් කිව්වා වගේ මේක අලිවැටක් හැදීමක් නෙමෙයි ලංකාවේ නව නිර්මාණකරුවෝ බිහි කරලා තියෙන උපුල් කිව්වේ Wi-Fi තාක්ෂණය නැත්නම් ඩිජිටල් තාක්ෂණය ඇනලොග් තාක්ෂණය මේ හැම දෙයක්ම භාවිතා කරලා ඔබටත් හිතා ගන්න බැරි මට්ටමේ ඉතාමත්ම අනර්ග නව නිර්මාණ කිහිපයක් තමයි ඔය මම කිව්වේ සමාජ මට්ටමේ අපි මේ අත්හදා බලන්නේ. මේ වෙලාවේ තව යම්කිසි විදියක පරීක්ෂණ මට්ටමේ පවතිනවා යම්කිසි අපි තව රටවල් කිහිපයක අනුග්‍රහයත් එක්ක මේ බයෝ අකුස්ටික් නැත්නම් මේ අලියාගේ කමියුනිකේෂන් එක අලියා කතා කරන්නේ අලියා අපි කතා කරනවා වගේ නෙමෙයි කතා කරන්නේ අලියා පොළව හරහා කමියුනිකේට් කරන. ඒතර මේ අලියාගේ කමියුනිකේෂන් වලින් අලියාට ත්‍රෙට් එකක් දෙන්න පුළුවන්. අලියාට භයානක මම හිතන්නේ අපේ දරුවන්ට යම්කිසි විදිහක ඉඟියක් දෙන්න පුළුවන්. ඔබ මොන වගේ පරිශන කළොත් මොන වගේ සාර්ථකත්වයක් ගන්න පුළුවන්ද මේ උපුල් අහපු ප්‍රශ්නෙට මම උත්තරේ දෙන ගමන් මම මේ පොඩි ඉඟියක් මම මේ අහගෙන ඉන්න අයට මම මේ දෙන්න උත්සාහ කරන්නේ. එතකොට මේ උපුල් ඒකේ අපි බලාපොරොත්තු වෙනවා මේ අලියාගේ කමියුනිකේෂන් අලියා සමහර ලාවට පිරිමි අලියෙක් ගෑනු අලියෙකුට කතා කරන කමියුනිකේෂන් එක දාලා අපි අලියට මේ ත්‍රෙට් එකක් දෙන්න උත්සාහ කරලා කැලේ ඉන්න ඔක්කොම පිරිමි අලි ටික ගමට එයි. එහෙම නැත්නම් අපිට පුළුවන් නම් අලියා බය වෙන කමියුනිකේෂන්ස් ටික ටැප් කරලා අලියට නැවත ඔය උපුල් කියපු තාක්ෂණයක් දෙන්න මේ අලි ටික අපිට නිරන්තරයෙන්ම අලියටයි ගමටයි කිසිම කෙනෙකුට ආබාධයක් නොවන විදිහට මේක පළවහරින්න පුළුවන්. ඒකට අවශ්‍ය කරන මූලික පරීක්ෂණ කටයුතු අපි මේ වැඩසටහන ඇතුලේ කරගෙන යනවා පුල්. ගොඩාක් සාර්ථකයි 99% විතර අපි සාර්ථකයි කියලා කියන්න පුළුවන්. ඉතින් සමහරලාට මේ අහගෙන ඉන්න අයට හිතාගන්න බැරි මට්ටමේ නව නිර්මාණ කීපයක් මේ වගේ අර තේල මේ නැත්තම් එක අංශයක් ඉලක්ක කරගෙන නව නිර්මාණ සමාජගත ක්‍රියාවලිය ඇතුලේ අපිට කරගන්න පුළුවන් වුණා පුල්. බොහොම ස්තුතියි. මොකද හල්ලතු මහත්තයා මට ඔය අදහස් ටික මට එන්නේ මම නිකන් ඉන්න වෙලාවට මම හිතනවා ලංකාවේ දැන් මම දකිනවා නිවුස් එකේ විශේෂයෙන් සිරසේ හැමදාම නිවුස් බලන්නේ මම සිරස බලනකොට කියන ඕන් අර අහවල් පුද්ගලයෙක් මරලා අහවල් පුද්ගලයෙකුට ගහලා උපුල් අපි පැහැදිලි කිරීම වලට නොයයිමු. කාලය නැති නිසා උපුල්ගේ යෝජනා තියෙනවා නම් අපිට උපුල් වගේම තව යෝජනා ඇති info@vforce.lk කියන අපේ විද්‍යුත් ලිපිනයට ඊමේල් ලිපිනයට එවන්න. අපි මහාචාර්යතුමාට සියලු යෝජනා ඉදිරිපත් කරන්න. මල්ක ඉන්නව නේද ප්‍රශ්නයක් අහන්න? ඔව් සර්. රංගික සර්. ඔව් වනේ. මම මල්ක සර් දැන් අපි ඔය නව නිෂ්පාදන නව නිපැයුම් ගැන ගොඩක් අපි දැන් කතා කරනවා. දැන් අපේ විශ්වවිද්‍යාල සිසුන්ටත් ගොඩක් ඇත්ත වශයෙන්ම නව නිපැයුම් සම්බන්ධව හොඳ අයිඩියාස් තියෙනවා. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ ඒගොල්ලන්ට අවශ්‍ය මයින්ඩ්සෙට් එක අපි දැන් හිතන්න අවශ්‍ය දේවල් අන්නේ මයින්ඩ්සෙට් එක කියන එක සර් සමහරලාට නැති වෙන්න පුළුවන්. සමහරලාට මේ දේ කරන්න මේ අවශ්‍ය දේ නැති වෙන්න පුළුවන්. ඉතින් සර් මට මේක සර්ලාගේ කමිෂන් එකකින් සර් මේ විශ්වවිද්‍යාල සිසුන්ට මොකක් හරි සීරීස් එකක් හරි අරගෙන ඒක මොකක් හරි සර් හිතමු අපි සර්ටිෆිකේට් කෝස් එකක් වගේ ඒ වගේ දෙයක් ඕගනයිස් කරලා සර් මේ විශ්වවිද්‍යාල සිසුන්ට අවශ්‍ය මයින්ඩ්සෙට් එක හදන්න වැඩපිළිවෙලක් සකස් කරන්න පුළුවන් සර්. අන්න ඒ වගේ වැඩපිළිවෙලක් සකස් කරොත් සර් ඒක හරියට කික් ස්ටාර්ට් එකක් වගේ වෙයි. එතකොට අවශ්‍ය දේවල් සර් විශ්වවිද්‍යාල සිසුන් මේ යුනිවර්සිටි එකකින් ඒගොල්ලෝ අවුට් වෙනකොට ඒ මයින්ඩ්සෙට් එකෙන් තමයි එළියට පිට වෙන්නේ සර්. එතකොට අපිට ඉනෝවේටිව් ඒ වගේ අයිඩියාස් තියෙන අන්න ඒ වගේ අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා ග්‍රැජුවේට්ස්ලා කීප දෙනෙක් සමහරවිට බිහිවෙන. ඉතින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියන එක තමයි සර් මගේ ප්‍රශ්නය.
මල්ක බොහොම ස්තුතියි ප්‍රශ්නය ඇහුවට මල්ක එක තැනකට මම ඩිසැග්‍රී වෙනවා මල්කගේ මුළු කතාවම මම ඇග්‍රී වුණාට එක තැනක ඩිසැග්‍රී වෙනවාට සර්ටිෆිකේට් කෝස් කියන එක මම ආස නැහැ ඉන්වෙන්ටර්ස්ලට සහතිකයක් සහ අර මුල්ලෙම අර මොකක් හරි ප්‍රදානයක් දීලා නව නිර්මාණකරුවා සතුටු කරන්න. නමුත් අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා මල්ක මම ඒක අපි අපේ වෙබ්සයිට් එකට ගියොත් ඉන්න මල්කට තව ඩීටේල් ගොඩක් ගන්න පුළුවන්. මම පුංචි උදාහරණයක් කියන්න මල්ක මම මොරටු විශ්වවිද්‍යාලයට යනකොට මම සාමාන්‍යයෙන් ගියේ ඇතුල් වෙච්ච පළවෙනි දවසේ මම ගියේ පොළොවට වඩා අඩි 2-3ක් උඩින්. ඒක සාමාන්‍ය දෙයක් මල්කත් තමයි මමත් තෝමයි. හැබැයි මල්ක මම මොරටු විශ්වවිද්‍යාලයෙන් අන්තිම දවසේ අවුරුදු 4මාරක් ඉඳලා එළියට ගියේ 4 ගාතෙන්. මොකද මම දැනගෙන හිටියා විශ්වවිද්‍යාල ජීවිතේ උපාධියක් ගත්ත පමණින් මම මහා ලොකු චරිතයක් නෙමෙයි කියන එක මම විශ්වවිද්‍යාලේ අවුරුදු 4මාර කාලය ඇතුළත ඉගෙන ගත්තා මේ තිබිච්ච සමාජ අවබෝධයත් එක්ක. නමුත් මල්ක ගැන නෙමෙයි කියන්නේ මේක අහගෙන ඉන්න දරුවෝ එහෙම නෙමෙයි වෙන්න පුළුවන්. නමුත් බහුතරයක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන්නේ පොළොවට වඩා අඩි 3-4ක් උඩින් විශ්වවිද්‍යාලයෙන් එළියට යන්නේ පොළොවට වඩා අඩි 3-4ක් උඩින්. ඕක තමයි තියෙන ලොකුම ගැටලුව. ඒක ගැටලුව එහෙම වෙන්න ප්‍රධානම හේතුව තමයි මල්ක අපි සමාජ අවබෝධය නැහැ. අපි සමාජයත් එක්ක ගැටෙන්නේ නැහැ. ඒතර මේකට අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා. ඒ ක්‍රමවේදය තමයි මල්කලා වගේ ඔය කියන වොලන්ටරි නැත්තම් ආසාවෙන් කැමැත්තෙන් එකතු වෙන්න කැමති වෙලා ඉන්න පිරිසකට ඒක මම ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඒක අපි උත්සාහ කරන්නේ අපි ක්‍රමවේදයක් හදලා තියෙනවා. Tamanට ආයාසයක් අරගෙන මේ තියෙන සමාජ අවබෝධය අරගන්න. එතකොට ඒක ඇතුලේ නව නිර්මාණ කරන්නට තනක් කියලා ඒ වගේම තමයි මේ අපේ විශ්වවිද්‍යාල දරුවෝ ඉගෙන ගන්න මේ රටේ බදු ගෙවන ජනතාවගේ සල්ලි වලින්. එතකොට ඒක නැවත ගෙවන්න ඕනේ. ඒ ගෙවන්නත් ක්‍රමවේදයක් මේක කරන නිර්මාණය කරලා තියෙනවා මල්ක. ඒක අපි කරන්නේ ඉන්වෙන්ටර්ස් ක්ලබ්ස් නැත්නම් අපි පාසල් මට්ටමේ නිර්මාණය කරනවා නවනිපම් සංගම්. ඒතර මේ නවනිපම් සංගම් වල ගාඩියන් නැත්නම් මේකේ මේ අර කැපකරු චරිත බවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒතර ඔවුන්ට පුළුවන් මේ ගමට ගිහිල්ලා අර ගම්මැද්ද ගමට ගිහිල්ලා දැන් ගම්මැද්ද අපිත් එක්ක අතර එකතු වෙලා තියෙනවා මේකත් එක්ක ඉන්වෙන්ටර්ස් ක්ලබ්ස් එක්ක. ඒතර මේක ඇතුලේ අපි චිල්ඩ්‍රන්ස් ඩේ එක ගත්තොත් ගම්මැද්දයි ඉන්වෙන්ටර්ස් කමිෂන් එක අපි ඔක්කොමල්ලා ගිහිල්ලා අනුරාධපුරයේ ගමකට ගිහිල්ලා මේ වැඩසටහන ආරම්භ කරා. ඒතර ඒ වගේ ඒකට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ මොරටු මගේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෝ එකතු වුණා. ඒ වගේම රෝණ විශ්වවිද්‍යාලයේ දරුවන්ට පුළුවන් නම් අපිට පුළුවන් ඒ වගේ පාසල් කීපයක් අපි දෙගොල්ලෝ එකතු වෙලා මම කියන්නේ ගම්මැද්දටයි සිරසටයි නානිපැම් කරවන්ගේ කොමිසම අපි දෙගොල්ලෝම එකතු වෙලා එක ප්‍රදේශ බාර දෙන්න පුළුවන්. මේ ප්‍රදේශ ඇතුලේ තියෙන ප්‍රදේශවල ගැටලු ටික අරගෙන ඉන්න පුළුවන් ඕගොල්ලන්ට විශ්වවිද්‍යාලය ඇතුළට ඒක අලුත් ප්‍රොජෙක්ට් එකක් විදියට ඕගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ ප්‍රොජෙක්ට් එක ඉම්ප්ලිමන්ට් කරනවා ඒ ගමේ. ඒක ඇතුලේ ඕගොල්ලන්ට සතුටක් ලබන්න පුළුවන්. ඕගොල්ලෝ හදපු ප්‍රොජෙක්ට් එකට මුටි රිපෝට් එකකට සීමා වෙන්නේ නැහැ. මේක භෞතිකව අපිට කරන්න පුළුවන් කියලා. ඒකට අවශ්‍ය කරන මුල්ලේ දායකත්වයක් ඔය යම් කිසි විදිහක ප්‍රාමාණික දැනුම එකතු කරන්න ඕන නම් මම හිතන්නේ සිරස සහ අපිට දෙගොල්ලන්ට මේක එකතු වෙලා කරන්න පුළුවන්. මේක එකතු වෙලා ආ යුතු ගමනක්. ඒකට අවශ්‍ය කරන අර පළවෙනි විතාලම අපි දාලා තියෙනවා. ඉතින් විශ්වවිද්‍යාල දරුවෝ අපි ඔක්කොටම ආරාධනා කරමු මේ වෙලාව අපිත් එකතු වෙන්න. එකතු වුණොත් ඒ කියන අර පොළවේ අඩි 4ක් උඩින් යන එක නවත්තලා 4 ගාතෙන් කෙසේ වෙතත් කකුල් දෙකෙන් ඇවිදගෙන යන දරුවෙක් නිර්මාණය කරන්න පුළුවන්. ඒක ඇතුලේ නවත්තයක් දී වෙයි. ඒක ඇතුලේ සමාජ අවබෝධයක් එයි. ඒක ඇතුලේ සමාජයට රෙස්පොන්සිබල් සමාජීය වගකීම හඳුනන පුරවැසියෙක් අපිට රටට දායක කරන්න පුළුවන්. Thank you sir. පූර්ණිමා ඔබ සූදානම් ප්‍රශ්නයක් අහන්න? රංගික සර්, කියන්න පුළුවන්. ඔබ කතාව අතරතුරදී සඳහන් කළා සමාජයේ ප්‍රශ්නයකට අදාළව නව නිර්මාණයක් කළොතින් ඒ සඳහා පැවැත්මක් තියෙනවා කියලා. ඒ සඳහා ඔබතුමා උදාහරණයක් විදිහට කිව්වා මේ කොවිඩ් වලට බෙහෙතක් සොයාගත්තොත් ඒකට ඉල්ලුමක් තියෙනවා. මිලියන 7.8ක් බිලියන 7.8ක් ලෝකේ බලන් ඉන්නවා මේ ඖෂධ එනකම්. නමුත් මේ ශ්‍රී ලංකාවේ තියෙන අධ්‍යාපනයේ ක්‍රමය තුල විශේෂේත්‍රයන් තුල එක එක ශිෂ්‍යයන් විශේෂීකරණය වෙලා තිනවා. දැන් විද්‍යා විෂයන්, ගණිත විෂයන්, කලා විෂයන්, වාණිජ්‍ය විෂයන් කියලා ප්‍රධාන වශයෙන් කාණ්ඩ 4කට ඛණ්ඩණය වෙලා තියෙනවා. මේ ශිෂ්‍යයන් දැන් කොවිඩ් වලට බෙහෙතක් හොයාගැනීමේ හැකියාව තියෙන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ක්‍රමය තුළ වෛද්‍ය ශිෂ්‍යයෙක් එක්ක වෛද්‍ය විද්‍යානුකූල දැනුම තියෙන කෙනෙක් වෙන්න ඕන. සයන්ස් ඉගෙනගෙන තියෙන්න ඕන. එතකොට දැන් ඒ දැනුම නැති කෙනෙක්ට කොවිඩ් දැන් මේ වෛරස් එකේ අණු සැකැස්ම කොහොමද, ජාන සැකැස්ම, DNA සැකැස්ම ඒව ගැන අවබෝධයක් නැහැ. එවැනි කෙනෙක්ට බෑ මේ කොවිඩ් එකට බෙහෙතක් හදන්න. නමුත් ඊට වඩා ඇතුලේ ගම්වල අපි දැකලා තියෙනවා ඔය එක එක නිෂ්පාදන එළියට එනකොට, නව නිර්මාණ එළියට එනකොට විවිධ ගම්වල ඉන්නවා ඉගෙනගෙන නැති වුණත් ඒගොල්ලොන්ගේ අර ඉන්බෝන් ටැලන්ට් එකක් විදියට ඒගොල්ලෝ ඒ කියන්නේ නව නිර්මාණ අමුතු දේවල් හිතලා කරන්න පුළුවන් අය. ඒ වගේම දැන් මාකට් එක බලලා අපි නිර්මාණයක් කරනවා නම් ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් දුරකථනය හොයාගන්න කාලේ දුරකථනයක අවශ්‍යතාවය
ලොකුවට තිබුණ කාලයක් නෙමෙයි. නමුත් පස්සේ කාලේ සමාජය දියුණු වෙනකොට තමයි මේ දුරකථනයක අවශ්‍යතාවය ඇති වුනේ. එතකොට දැන් ඒ කාලේ මට මතකයි අපි පුංචි කාලේ ඇඩ් එකක් ගියා ටීවී එකේ ස්තුති අර දුරකථන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයෙන් මම හිතන්නේ ස්තුති කරන්න ඕන අපිට නෙමෙයි ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් මහත්මයාට කියලා. ඒ කියන්නේ ඒ විදිහට ප්‍රොමෝට් කිරීමක් සිද්ධ වුණා. දැන් එතකොට ශ්‍රී ලංකාව තුළ නිපද වෙන බ්‍රෑන්ඩ් එකක්, ඒ කියන්නේ පිට රටක බ්‍රෑන්ඩ් එකක් ශ්‍රී ලංකාව තුළ එහෙම මාකට් කරා. මම කියන්නේ මේ දැන් අපි එක එක්කෙනාට කියලා හරියන්නේ ඔබ මේක මෙයාගේ වගකීමක් මෙයාගේ වගකීමක් අපි එකතු වෙලා දැන් මේ නව නිර්මාණ කෙරෙහි ළමයි උනන්දු කරනවත් එක්කම ඊට සමගාමීව මේ මයින්ඩ් එක අලුත් කරලා ලංකාවේ මේඩ් ඉන් ශ්‍රී ලංකා දෙයට යොමු කරන්න ඕන. ඒ සඳහා තමයි මම හිතන්නේ මේ දෙක සමගාමීව යන්න ඕන. දැන් අපි නව නිර්මාණ දැන් මගේ අදහසක් තිබුණා ෂණික ආහාරයක්. ඒ කියන්නේ ෂණික බත් නිෂ්පාදනය කරන්න. හැබැයි මගේ අවාසනාවකට වෙන්නේ නැති ඒක ඊට කලින් වෙළඳපොළට ඒ නිර්මාණයක් එවැනි දෙයක් ආවා. නමුත් මම අන්තර්ගත කරන්න හිටියේ වෙනම දෙයක්. ඒක මම එතනින් නැවැත්තුවා. මොකද පූර්ණකාලීනව අපිට මේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය සහ සමාජ ක්‍රමය තුළ අපිට පූර්ණකාලීනව මෙහෙම නව නිර්මාණයක් තුළ යෙදෙන්න බෑ. දැන් මම අධ්‍යාපනය නවත්තලා ඒක නිර්මාණය ඒ නව නිර්මාණය ගැන අවධානය යොමු කරා නම් මට අධ්‍යාපනයක් නැති වෙනවා. ඒ නිසා මේ සඳහා විසඳුමක් මම කියන්නේ එකේ කාටවත් ඇඟිල්ල දික් කරන්නේ නැතුව අපිම වෙනසක් කරන්න ඕනේ. ඒ කියන්නේ සමගාමී පිළිවෙතකට යන්න ඕනේ. අපි මෙහෙන් නව නිර්මාණ කරු දැන් මේ රුහුණු විශ්වවිද්‍යාලය මේකට දැන් විශාල සිසුන් ප්‍රමාණයක් මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා. දැන් මේ අය නිර්මාණයක් කරනවා නම් ඒ සමගම මේ ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ දේ ගන්න කැමැති ගන්න පුළුවන් ඒ කියන්නේ මේඩ් ඉන් ශ්‍රී ලංකා දේවල් ගන්න කැමැති පිරිසක් අපි නිර්මාණය කරන්න ඕන. මේ දෙක සමගාමී විය යුතුයි කියලා මම හිතන්නේ. මම හිතන්නේ මේ වෙනුවෙන් ක්‍රියාපිළිවෙලක් අපි ආරම්භ කරන්න ඕනේ. ඒක රූපවාහිනිය ඔස්සේ ගුවන් විදුලි ඒ වෙනුවෙන් අපි එකතු වෙන්න ඕන කියන එකයි මගේ අදහස. පූර්ණිමා වන්දනේ පූර්ණිමා අහපු ප්‍රශ්නෙට උත්තරෙත් පූර්ණිමාම දුන්නා. මම ඒක 100% එන්ඩෝස් කරනවා. මම ඒක 100%ක් පිළිගන්නවා. පූර්ණිමා කියපු කතාව පූර්ණිමා කතාව ඇතුලේ කාරණා කීපයක් කරා. එකක් තමයි සමහර ලාවට අපි හිතනවා නව නිර්මාණ කරු කියන්නේ මම මේක ඉස්සෙල්ලා කියපු දෙයක් තමයි නව නිර්මාණ කරු කියන්නේ මේ උපාධියක් තියෙනවත් වෛද්‍ය ශිෂ්‍යයෙක්වත් නෙමෙයි. අර බුද්ධිය සහ මේ උගත්කම සහ බුද්ධිමත්කම නැත්නම් ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් නොලෙජ් කියන එක. ඔය දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. මම හිතන්නේ මම නැවත පැහැදිලි කිරීමක් කරනවට වඩා පූර්ණිමා කියපු කතාව මම 100%ක් පිළිගන්නවා කියලා කිව්වොත් සාධාරණයි. මම හිතන්නේ අපේ කාල වේලාව අවසන් වෙගෙන යන හින්දා මම හිතන්නේ අර අපි එකතු වෙලා වැඩ කරන්න මේක තනි පුද්ගලයෙකුට කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. අපි විශ්වවිද්‍යාල ඇතුලේ වුණත් රුහුණ විශ්වවිද්‍යාලය හරි රජරට විශ්වවිද්‍යාලය ඇතුලේ අපි නව නිර්මාණකරණයට යන්න උත්සාහ කරනවා. අපි කණ්ඩායම් හැංගීම අපි එකතු කරගමු. එක එක්කෙනාව එකතු කරගෙන මේක යන්න පුළුවන් නම් අර සාමාන්‍යයෙන් කතාවක් තියෙනවනේ 1 1 එකතු කරාම 2 වුණාට මිනිස්සු දෙන්නෙක් එකතු වුණොත් ඒක එකතුව 2 නෙමෙයි ඊට වඩා වැඩි ගාණක්. ඉතින් ඕක අපි තේරුම් අරගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් පූර්ණිමා වගේ නෙමෙයි අනිත් හැමෝම මම හිතන්නේ අපිට ලොකු දේවල් ටිකක් මේ රටට කරන්න පුළුවන්. ඉතින් මේ අපි කරන ව්‍යායාමයේ සාර්ථක වෙන්නේ ඔන්න ඔතනදී අපේ පෞද්ගලික මතිමතාර්ථ පැත්තක තියලා මම ඉස්සෙල්ලා තියෙකයි අනුන්ට දොස් කියනට වඩා තමන් කවුද කියන එක තමන්ගෙන් සමාජයට විය යුතු වගකීම තේරුම් ගන්න පුළුවන් නම් අපිට ලොකු කමක් යන්න පුළුවන්. හොඳයි මහාචාර්යතුමනි එකතු වෙලා ඉන්න හැමෝටම යාලිත් මතක් කරමු ඔබේ යෝජනා තියෙනවා නම් මේ වැඩසටහනෙන් පස්සේ හරි අලුතෙන් හිතන්න හිතුණා නම් ඔබට අදහසක් එයි. ඒ අදහස එවන්න info@vforce.lk කියන විද්‍යුත් ලිපිනයට අපි මහාචාර්යතුමාට යොමු කරන්නම්. මහාචාර්යතුමා ඒ පිළිබඳව සැලකිලිමත් වෙනවා අනිවාර්යෙන්ම. වැඩසටහන අපි අවසන් කරමු. මගේ ප්‍රශ්නයක් සහ යෝජනාවක් තියෙනවා. යෝජනාව ඉස්සරහ ඉදිරිපත් කරනවද ප්‍රශ්න ඉදිරිපත් කරනවද කියලා කල්පනා කරගෙන හිටියේ. යෝජනාව ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා ප්‍රශ්නය අන්තිමටම අහන එක හොඳයි කියලා හිතුණා. යෝජනාව තමයි නව නිපැයුම් කරුවන් නව නිර්මාණ කරුවන් කොමිසමට එනකන් ඉන්නේ නැතුව කොමිසම නව නිර්මාණ කරුවන් හඹාගෙන ගියොත් ඔවුන් වැටලුවොත් හොඳ නැත් මේ වෙලාවේ. වසන්ත අපි එක කරනවා දැන් ඇත්තටම නව නිර්මාණ කරුව වටලන්න ඉස්සලා නව නිර්මාණ කරුවෙක් විය හැකි පුද්ගලයාව පවා වටලන තත්ත්වයට පත් කරලා තියෙනවා. ඒක තමයි ගම්මැද්දයි නව නිපැයුම් කරුවන්ගේ කොමිසමයි එකතු වෙලා පාසල් මට්ටමින් ගිහිල්ලා පාසලක අපිට පුංචි හරි ඉගියක් තියෙනවා නම් ඔහු නව නිර්මාණ කරුවෙක් කියලා ඔහු අරගෙන ගිහිල්ලා කොහොම හරි අම්බරලා මිරිකලා ඔහු නව නිර්මාණ කරුවෙක් බවට පරිවර්තන කරන ක්‍රමවේදයක් අපි නිර්මාණය කරලා තියෙනවා. නව නිර්මාණ කරුවවත් වටලලා තියෙන්නේ වසන්ත. ඒ වගේම ව්‍යවසායකයවත් අපි වටලලා තියෙනවා. උන්ට ගැලවීමක් නැහැ මේ පාර. මම කියන්නේ මම 100%ක් සාර්ථකයි කියලා වසන්ත. ඉතින් අපිට විවේචන අවස්ථාවේ මම හිතන්නේ විවේචන ඉතාමත්ම අවශ්‍යයි.
පෞද්ගලික විවේචන වලින් එහාට ගිහලා රටේ අනාගතය වෙනුවෙන් විවේචනයක් ගේන්න පුළුවන් නම් අපි ඒක පිළිගන්න කැමැත්තෙන් ඉන්නවා. I think එකතු වෙලා ගමනක් යමු අනිවාර්යෙන් බටරලා තියෙනවා. මම හිතන්නේ මැතිවරණ කොමිසම වගේ රටේ ප්‍රසිද්ධ විය යුතු කොමිසමක් තමයි මේක. දැන් ප්‍රශ්නේ මේ ප්‍රශ්නෙට ඔබතුමාට කැමති නම් hina වෙලා මගහැරලා යන්න පුළුවන් නැත්නම් පිළිතුරක් දෙන්න පුළුවන්. දැන් අපේ රටේ ඔය දේශපාලනයේ ඡන්ද ආවහම ජනාධිපතිවරණ මහමැතිවරණ පළාත් සභා පළාත් පාලන ආයතන ඡන්ද ආවහම ප්‍රතිපත්ති ප්‍රකාශන හදනවා. ඕවැය ගොඩක් තියෙනවා මේ අහවල් දේවල් කරනවා කියලා. අපි අර ඔබතුමා කතා කරපු ගොඩක් අය ප්‍රශ්න අහපු අලිමිනිස් ගැටුම ගමුකෝ. මේ අලිමිනිස් ගැටුම ගැනත් විවිධ දේවල් කරනවා කියලා මේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල තියෙනවා. ඔය දේශපාලන පක්ෂ දේශපාලන නියෝජිත එහෙම නැත්නම් මේ රට කරවන ඇත්තෝ මේවා හදද්දි ඔය නව නිපියුම් කොමිසමට ඇවිල්ලා අපි මේ ප්‍රශ්නට විසඳුමක් දෙන අලුත් විදිහක් ගැන ලියවිලා තියෙනවද කියවිලා තියෙනවද කවුරු හරි කෙනෙක් ඉන්නවද කියලා අහපු අවස්ථා තියෙනවද? මගේ ජීවිත කාලය ඇතුළත නැත. නමුත් වසන්ත මට මෙහෙම දෙයක් කියන්න ඕනේ. ප්‍රතිපත්ති ප්‍රකාශයක් නිර්මාණය වෙන්නේ සමාජයේ තියෙන වැඩිම ඉල්ලුම තියෙන දේ අනුව. පුංචි උදාහරණයක් ගොඩින් මම 2012 2013 2011 වසරවල 106ක් අධ්‍යාපන කියන ප්‍රතිපත්තියත් එක්ක සටන් කරපු චරිතයක්. 2013න් පස්සේ ආපු හැම මැතිවරණ ප්‍රකාශයකම අධ්‍යාපනයට තියෙන ප්‍රතිපාදන වැඩි කරනවා කියලා දැම්ම. නමුත් අද වෙනකන් කවදාකවත් අධ්‍යාපනයට තියෙන ප්‍රතිපාදන වැඩි වෙලා නැහැ. ඒතකොට සමාජයේ ඉල්ලුමක් තියෙනවා නම් වසන්ත අනිවාර්යෙන් ඒක ප්‍රතිපත්ති ප්‍රකාශනයට යනවා. නමුත් ඒක ගැටලුව තියෙන්නේ සමාජයේ ඉල්ලුම තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයට යනකම් විතරයි. එතනින් එහා ඒකත් එක්ක සමාජයේ ගමන් කිරීමක් නැහැ. 106ක් අධ්‍යාපනයට දෙන්න කියලා අපි විශ්වවිද්‍යාල ආචාර්යවරු සහ පාසල් ප්‍රජාව සටන් කරා. නමුත් ඒක එතනින් එහා ඒක ගැන ප්‍රගති සමාලෝචනයක් ගැන නැහැ. එතනින් එහා කතා කරන්නේ වෙන දේශපාලන මතවාදයක් ගැන. එතනින් එහා කියලා සමාජීය අවශ්‍යතාවයක් ගැන කතා කරන්න පුළුවන්. අලිමිනිස් ගැටුම තියෙන අද ලංකාවේ තියෙන ප්‍රමුඛ පෙළේ ගැටලුවක්. ඒ හින්දා හැම කෙනෙක්ම අලිමිනිස් ගැටුම ගැන කතා කරා සහ අදත් කතා කරනවා. නමුත් ඒක ප්‍රගතිය සමාලෝචනයක් කරන්න ජනමාධ්‍ය පෙරමං අරගෙන තියනවාද සමාජයේ පෙරමං අරන් තියනවාද කියලා වසන්ත මගෙන් අහපු ප්‍රශ්නේ මම පෙරලා අහන්න කැමතියි. මෙතන ගැටලුව තියෙන්නේ අපි ප්‍රතිපත්ති ප්‍රකාශකයා ප්‍රතිපත්ති සම්පාදකයා ඒක නිර්මාණය කරන්නේ සමාජයේ තියෙන ඉල්ලුම මත. ඒතර ඉල්ලුමට සැපයුම දෙනවද කියන එක කවදාකවත් අපි නැවත පෙරලා ප්‍රශ්න කරන්නේ නැත. මේ ප්‍රශ්න කරන තාක්කල් මේ සමාජයේ නිවැරදි කරන්නත් පුළුවන් කමක් නැහැ. මම හිතන්නේ මම නා වෙලා උත්තරයක් දුන්නා කියලා. බොහොම ස්තුතියි. ඔබට යමක් කියන්න තියෙනවද අපි වැඩසටහන අවසන් කරන්න කලින්? වසන්ත මෙහෙමයි. ඇත්තටම මම පුංචි දෙයක් සඳහන් කරන්න ඕනේ. මම Facebook එකට ගිහලා බැලුවාට පස්සේ එතන යම්කිසි ගැටලු කීපයක් සඳහන් කරලා තිබුණා. සමහර කෙනෙක් සඳහන් කරලා තියෙනවා කෙනෙක් නව නිර්මාණයක් කළා අවුරුදු දෙකක් ඒක කමර්ෂලයිස් කරන්න බැරි වුණා කියලා. ඇත්තටම හැම හදන නව නිර්මාණයක්ම නවෝත්පාදනයක් බවට පරිවර්තනය වෙලා සමාජගත කරන්න බෑ. අපි මම නව නිර්මාණකරුවෙක් විදිහට මම හදන දේ තමයි ලෝකේ තියෙන හොඳම දේ කියලා විශ්වාස කරනවා. ඒ ගැම්ම තිබිය යුතුයි. එතකොට තමයි නව නිර්මාණකරුවට ගැම්ම තියෙන්නේ. නමුත් ඒ වගේම අපි පිළිගත යුතුයි හැම දෙයක්ම සමාජගත කරන්න බෑ කියන එක පළවෙනි දේ. හැබැයි කෙනෙකුට අවශ්‍යතාවයක් තියෙනවා නම් නවනිපැම් කරුවන්ගේ කොමිසම එක්ක බද්ධ වෙන්න V4 හරහා මාව දැනුවත් කිරීමක් කරන්න පුළුවන්. ඊට අමතරව ඔබට පුළුවන්කම තියෙනවා නවනිපැම් කරුවන්ගේ කොමිසමේ වෙබ්සයිට් එකට වෙබ්සයිට් එකට යන්න පුළුවන් නම් එතන අපේ නව නිර්මාණකරුවන්ගේ කොමිසමේ හැම කෙනෙක්ගේම පෞද්ගලික දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. මොකද අපිට අවශ්‍යයි අර කියපු හමායාම කරන්න. ඒතර කෙනෙකුට ගැටලුවක් කරනවා පෞද්ගලිකව මාව හෝ මගේ අමාත්‍යාංශ මහා ලොකු කාර්ය මණ්ඩලයක් නැහැ වසන්ත අපි ඒවත් කෙරුම් කරගෙන ඉන්න කාර්ය මණ්ඩලයේ හැම කෙනෙක්ම පරිපැහැදී ඉන්නවා මේ කර්තව්‍යයට සහයෝගය දෙන්න. ඉතින් කෙනෙකුට ගැටලුවක් වෙනවා නම් අපිව පෞද්ගලිකව අමතන්න පුළුවන්. රජයේ බදු සල්ලි වලින් නෙමේ දුරකථන අංකේ බිල ගෙවන්නේ. ඒකින්ද අවශ්‍ය කරන ගැටලුව විතරක් සඳහන් කරමු. නැත්නම් පොඩි කෙටි දුරකථන කෙටි මේ පණිවිඩයකින් අපිට එවන්න අපි අනිවාර්යෙන් ඒ ගැන ක්‍රියා කරන්න බැරිලා ඉන්නවා. බොහොම ස්තුතියි මහත්මයානි මේ වැඩසටහනත් එක්ක එකතු වුණු එක්කෙනෙක් හරි වෙනස් කරන්න පුළුවන් සමාජයේ රට වෙනස් කරන්න පුළුවන් නව නිපියුම් කරුවෙක් වුණොත් ඒක තමයි මම හිතන්නේ අපි ඔබටත් මටත් මේ වැඩසටහනට දායක වුණු හැමෝටමත් තියෙන සතුට කියලා මම විශ්වාස කරනවා. මම හිතන්නේ ඒක ඔබටත් එහෙම තමයි. බොහොම ස්තුතියි මහාචාර්ය රංගික හල්වතුරු මහතා ශ්‍රී ලංකා නව නිපියුම් කොමිසමේ කොමසාරිස් ජෙනරාල්වරයා වගේම ඔහු නව නිපියුම් කරුවෙක් කයිවාරු කරුවෙක් නෙමෙයි. එනිසා ඔබේ කාලය මිඩංගු කරලා නව නිපියුම් කරුවන් ඒ වගේම ශිෂ්‍ය ශිෂ්‍යාවන් Facebook කරහා එකතු වුණු බොහෝ දෙනෙක් දැනුවත් කරන්න ඔළුව
හදන්න වෙනස් කරන්න මේ කාලේ මිඩංගු කළාට අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඒක මම හිතන්නේ මුදලින් මිල කළ නොහැකි වටිනාකමක් තියෙන දෙයක්. ඒ වගේම රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුජීව අමරසේන මහත්මයාත් ඔන්ලයින් හරහා මේ වැඩසටහනට එකතු වෙන සූදානම්ෙන් හිටියා. නමුත් එතුමන් වෙන ඔන්ලයින් දේශනයක හිටපු නිසා එකතු වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. කොහොම වුණත් අපි එතුමන්ටත් ස්තුතිවන්ත වෙනවා රුහුණු විශ්වවිද්‍යාලයට සහ මේ වැඩසටහන හා එකතු වුණු සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා. ස්තුතිවන්ත වෙන ගමන් අපි ඇරියුමක් කරනවා. ඔබ ටිකක් වෙනස් විදිහට හිතන්න පටන් ගන්න මේ මොහොතේ ඉඳන්. එතකොට ඔබට යමක් හමු වේවි. හමු වෙන දේ ක්‍රියාත්මක කරන්න. පොඩි දෙයක් වෙන්න පුළුවන්, සමහරට ඒක මුළු ලෝකෙම වෙනස් කරන දෙයක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒ වෙනස අපි පටන් ගමු. ආරම්භ කරමු. හැමෝටම බොහොම ස්තුතියි. සුබ දවසක්, සුබ අනාගතයක්.